තෙරුවන් සරණයි සියලු දෙනාට. අද ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් පවත්වනු ලබන එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ ඇසළ මස වෙනුවෙන් පවත්වන සීල ව්‍යාපාරයේ දෙවන ධර්ම දේශනාවයි මේ. අප වෙනුවෙන් අනුකම්පාවෙන් අද වැඩම වදාරල අතිපූජනීය නමකෙන් අවසරයි පළුග සැවේ සද්ධාසිත ස්වාමින් වහන්සේව අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමින් වහන්ස දේශනාව ආරම්භ කිරීමට වහන්සේට ආරාධනා කර සිටිමි. තෙරුවන් සරණයි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ् मुक्धं धम्मස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කැල්ගරි නුවර එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මගින් ඒ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය මූලික වෙලා සිදු කරනු ලබන පොන් පොහෝ දවස එහෙම නැතිනම් 15ක පොහෝ දවස නිමිති කරගෙන විශේෂයෙන්ම මේ ඇසළ පොන් පොහෝ දවස නිමිති කරගෙන සිදු කරනා වූ ඒ පොහොය දවසේ වැඩසටහනට අද දවසේදී සිදු කරනු ලබන දෙවන ධර්මානුශාසනාවයි. ඉතින් ඒ අනුව කැල්ගරි නුවර එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන මත්තුමගල චන්දානන්ද ස්වාමින් වහන්සේත් ඒ වගේම බුත්තල දමරක්හිත පොඩි ස්වාමින් වහන්සේත් ඇතුළු කොට ඒ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මෙම වැඩසටහනට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන ඒ සදැහැති පින්වත්නි. අද දිනේදී මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරනු ලබනවා. මීට පෙර ආතුව වැඩසටහනේදී ඒ දායකත්වයේ දරන්නට යෙදුන ඒ කැනඩාවේ ලේත් රිච් නුවර පදිංචි සම්පත් ඩි සිල්වා, ඒ රොෂානි ඩි සිල්වා, දිනුල ඩි සිල්වා, නිමායා ඩි සිල්වා, දෙවුනි ඩි සිල්වා යන ඒ පවුලේ අය විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට. ඉතින් මේ අය පිළිබඳව එහෙම නැතිනම් මේ අරමුණු පිළිබඳව සහ ඒ ආශිර්වාද කිරීම පිළිබඳව අප දේශනාව අවසානයේදී නැවත සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම සහ ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම දේශනාවට මාතෘකාවක් තබන්නට යෙදුනේ නැත්තේ අපි මේ දවස්වල එහෙම නැතිනම් මේ වැඩසටහන් කීපයක් විදිහට මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ අතරේ අද දවසේදීත් අපට ඒ දිට්ඨිය පිළිබඳ වූ කාරණාවේ ඉතුරු ටික කතා කරන්නට තිබෙනවා. ඉතින් අද කතා කරන්නට තිබෙන පරාසය ටිකක් පුළුල් පරාසයක්. මොකද දිට්ඨිය සම්බන්ධයෙන් කතා කරන්නට තිබෙන කාරණා ටික සියල්ලම අද දවසේදී කතා කරලා අපි හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ආශ්‍රවය කොහොමද යෙදෙන්නේ කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා සියල්ලම විස්තර කරන්නට කාලය නොතිබුණත් අවස්ථාව නොවුණත් පුළුවන් උපරිමයේ මම උත්සාහවත් වෙනවා ඔබට යම් කාරණාවක් මේ තුල පැහැදිලි කර ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කරන්නට. ඉතින් ඒ නිසා පසුගිය වැඩසටහන් මාලාවේදී එහෙම නැත්නම් වැඩසටහන් වලදී ඒ ආශ්‍රව ධර්මයන් පිළිබඳව
ඒ සඳහන් කරන්නට යෙදුන කරුණු නැවත නැවත ශ්‍රවණය කරන්නට කියලා මතක් කරමින් මොකද අද දවසේදී මේ පිළිබඳව නැවත සිහිපත් කිරීමකටවත් කාලය මම යොමු කරන්නේ නැහැ. මොකද අද දවසේදී ටිකක් සංකීර්ණව කතා කරන්නට තිබෙන නිසා. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනාම කායිකව බොහොම විවේකයෙන් කටයුතු කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබගේ හිත නොයෙකුත් අරමුණු ඔස්සේ හිතේ නොයෙකුත් විතර්කයන් ගොඩ නැගිලා තියෙන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ කය සකස් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වුණා වගේ ඔබගේ හිතත් බොහොම තැම්පත් කරගෙන හිතේ කතා කරන බව අඩු කරගෙන හොඳට අවධානය යොමු කරලා මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මොකද එහෙම මතක් කළේ විශාල කරුණු රාශියක් බොහෝම සියුම් තැන් වලින් වෙනස් වෙන කරුණු රාශියක් කතා බහ වෙන නිසා ඔබේ අවධානය යම් මොහොතක හෝ බැහැරට යොමු වුණා. එව නැතිනම් වෙන අරමුණකට හිත වේගින් යොමු වුණොත් මේ කියන අර්ථයන් අර්ථ ගැන්වීම සහ මේ කියන තොරතුරු ටික ඔබට හරියාකාරව ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නැවත නැවත මේ මතක් කරන්නේ හොඳට හිත එකඟ කරගෙන මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා. අපි දිට්ඨිය පිළිබඳවයි කතා කළේ. එතනදී ඊළඟට අපිට කතා කරන්නට තිබෙනවා දිට්ඨි පරිඋට්ඨානය පිළිබඳව. දිට්ඨි පරිඋට්ඨානය කියලා කියන්නේ මේ දිට්ඨියෙන් යම් කෙනෙක් නැගී හිටිනවා නම් එහෙම නැතිනම් මේ දිට්ඨිය දුරු වීම පිණිස යම් ආකාරයක සිහිපත් කිරීමක් කරනවා නම් දිට්ඨිය කොයි වගේද කියන එක පිළිබඳව තමන් උපමානුසාරයෙන් හිතලා කල්පනා කරනවා නම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා දිට්ඨියේ නැගී සිටීම පිණිස කරුණු 18ක්. දිට්ඨි ගතයන් කියලා පෙන්නනවා. දිට්ඨි ගහණයක් කියලා පෙන්නනවා. දිට්ඨි කාන්තාරයක් කියලා පෙන්නනවා. ඒ වගේම දිට්ඨි විසූකම් කියලා පෙන්නනවා. ඒ වගේම දිට්ඨි විපදිට්ඨින් කියලා පෙන්නනවා. ඒ වගේම සංයෝජනයක් කියලා පෙන්නනවා. සල්ලම් කියලා පෙන්නනවා. ඒ වගේම සබ්බ සම්බාධයක් කියලා පෙන්නනවා. ඒ වගේම පලිබෝධයක් කියලා පෙන්නනවා. ඒ වගේම බන්ධනයක් කියලා පෙන්නනවා. ඒ වගේම පාපතෝ යම් පාප ධර්මයක් කියලා පෙන්නනවා. ඒ වගේම අනුශයක් කියලා පෙන්නනවා. ඒ වගේම සංතාපයක් කියලා පෙන්නනවා. ඒ වගේම පරිලාහයක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැවිල්ලක් ඇති වෙන මට්ටමට හිතේ දැවෙන මට්ටමකට පත් වෙන ස්වභාවයක්. ඊළඟට ගණ්ඩෝ එහෙම නැතිනම් ග්‍රන්ථයක් එහෙම නැතිනම් ග්‍රන්ථ මට්ටමේ වෙලෙන බැඳෙන මට්ටමක අර්ථයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම උපාදාන මට්ටමක් කියලා පෙන්නනවා. ඒ වගේම අභිනිවේෂයක් දැස ගැනීමක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම පරාමාසයක් කියලා කියනවා. යම් ස්පර්ශ කිරීමක් එහෙම නැතිනම් අල්ලා ගැනීමක් කියන තැනකින් පෙන්නනවා. මේ විදිහට කාරණා 18ක් ඉදිරිපත් කරනවා. මේ කාරණා ටික පෙන්වන අර්ථය අපිට අර්ථ ගැන්වීම පිණිස මේ සියල්ලම අපිට එකපාරම සියලුම කාරණා ටික පැහැදිලි කරන්නට නම් කාලය බොහෝසෙයින් මදි වේවි. නමුත් මම පුළුවන් තරම් උත්සාහවත් වෙන්නම් ඇයි මෙහෙම අර්ථ ටිකක් අපිට ජීවිතයට සපයන්නේ කියලා. දිට්ඨිය කියන කාරණේ දිට්ඨි ගතං කියලා පෙන්වනවා. එහෙම නැත්නම් දිට්ඨියට යම් ආකාරයකින් දිට්ඨියක් විදිහට ඒ තුල කටයුතු කරපුවාම අපේ ජීවිතය ඒකටම යොමු වෙලා ඒ තුලම ජීවිතේ පවත්වනවා. එහෙම නැත්නම් අපේ අදහස ඒ තුලම පෙන්නනවා. දිට්ඨි ගතයක් කියලා පෙන්නනවා. ඊළඟට දිට්ඨි ගහණයක් කියලා කියන්නේ අපි දැන් ජන ගහණේ වගේ යම් ආකාරයකින් අර්ථය ගත්තොත් මේක එක කාරණයක් නෙමෙයි දිට්ඨි රාශියක එකතු වීමක්. මොකද එක තැනකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. බලන තැන එහෙම නැතිනම් යොමු වෙන හැම කරුණකම මේ සම්පූර්ණයෙන්ම මේ දිට්ඨි වලින්ම යොමු වෙලා තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දිට්ඨි ගාහණයක් කියලා පෙන්නනවා. ඊළඟට මේ දිට්ඨි කාන්තාරයක්. අපි කාන්තාරයක ස්වභාවය
අත්විඳලා ඇති ඔබ. කාන්තාරය කියන්නේ කොයි වගේද කියන එක, ക്ഷേම භූමියක සහ කාන්තාරයක තියෙන වෙනස ඔබට පැහැදිලි වෙනවා ඇති. කාන්තාරයක හරිම වෙහෙසකර, හරිම පීඩාකාරී මට්ටමකින් ඒ ස්වභාවයටම පත් වෙන මට්ටමකට අවස්ථාව සැලසීලා තියෙන භූමියක් තමයි කාන්තාරය කියලා කියන්නේ. එවනම් මේ දිට්ඨියත් හරියට කාන්තාරයක් වගේ. අපේ ජීවිතේට මේ දිට්ඨි කියන ධර්මතාවය හරියට කාන්තාර භූමියක් වගේ. හරි වෙහෙසකර බවක්, හරි පීඩාකාරී බවක් උදා කරනවා කියන තැනකින් මේ දිට්ඨිය පිළිබඳව හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. පරිඋට්ටාණයක වෙලින් නැගී හිටින්න අපිට මේ දිට්ඨිය කියලා කියන්නේ කාන්තාරයක් වගේ. හරිම වෙහෙසකරයි, හරිම දුෂ්කරයි කියන තැනකින් සිහි කරලා ඉතින් අයින් වෙන්න. එහෙම නැත්නම් ඉන් දුරු කරන්න පෙන්වනවා. ඊළඟට දිට්ඨි විසූකයන්. විසූකම් කියලා කියන්නේ කටුවක්, එහෙම නැතිනම් උල් ආයුධයක් වගේ කියලා. යම් තියුණු, එහෙම නැතිනම් උලක්, එහෙම නැතිනම් කටුවක් වගේ දෙයක් අපි නිකන් සිහිපත් කරලා බලන්න. අපේ කයට යම් උලකින් ඇනුනොත්, එහෙම නැතිනම් කටුවක් ඇනුනොත්, එයින් ලැබෙන පීඩාකාරී බව, දුක් සහගත බව, කායික අපහසුතාවය අතිවිශාලයි. අපි නිකන් හිතලා බලන්න මේ ශරීර ස්වභාවයත් එක්ක අපිට පුංචි කටුවක් ඇරුණත් එයින් දෙන වේදනාව අතිවිශාලයි. එයින් ලැබෙන පීඩාකාරී බව අතිවිශාලයි. නමුත් ඇරෙන්නේ පුංචි කටුවක් වෙන්න පුළුවන්. අපි උදාහරණයකට හිතමු ඉදි කටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි ඒ කියන්නේ සිලින්ජර් කට්ටක් වෙන්න පුළුවන්. මේ විදිහට යම් නිඩල් එකකින් අපිට ඇනුනොත් ඒ ඇනෙන තැන මොනතරම් අපහසුතාවයකට, මොනතරම් පීඩාවකටපත් වෙන ආකාරයේ වේදනාවක් උපද්දනවාද කියලා බලන්න. මේ දිට්ඨිය කියලා කියන්නේ හරියට ඒ කටුවක් ඇනුනා වගේ. එහෙම නැතිනම් විසූකම් කියලා පෙන්නනවා. විසූකයක් එහෙම නැතිනම් ඒ කටුවක් ඇනුනා වගේ. මෙන්න මේ විදිහට කටුවක් ඇනුනහම අපිට මහ විශාල පීඩාවක්, එහෙම නැතිනම් මේ කටුවකට මහ විශාල අපහසුතාවයකට පත් කරන්න පුළුවන් වේදනාවක් උපද්දවන්න පුළුවන් නම් අන්න ඊටත් වඩා වැඩි මේ දිට්ඨිය අපේ ජීවිතයට ගෙන දෙන වේදනාව, පීඩාව. අපි මේක අවසානයේදී පිළිබඳව නැවත කතා කරනකොට ඒ පිළිබඳව තව විස්තරාත්මකව පැහැදිලි කරන්න. ඊළඟට මේ දිට්ඨි ස්වභාවය විපන්දිතං කියලා පෙන්නනවා. විරූප චලනයක් සිද්ධ වෙනවා. යම් විරූපී බවක් අපිට හම්බ වෙනවා නම්, විරූපී චලනයක් හම්බ වෙනවා නම්, අපි බලාපොරොත්තු නොවන ආකාරයේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනකොට, එහෙම නැතිනම් විරූපී බවක්, එහෙම නැතිනම් අපි ප්‍රිය කරන රූපී බවක් නෙමෙයි, විරූපී බවක් තියෙන්නේ. අපිට අකමැති බවක් ඇති කරන විදිහේ. එහෙම නැතිනම් විරූපී දෙයක් අපි දැක්කහම අපි හිත අහකට ගන්නවා, එහෙම නැතිනම් අපි ඇහැ අහකට ගන්නවා. විරූපී දෙයක් අපි බලන්නට කැමති නැහැ. අන්න ඒ වගේ අපිට අපහසුතාවයට, එහෙම නැතිනම් අපි පීඩාකාරී භාවයට පත් කරවන්නට මේ විරූපී බව, එහෙම නැතිනම් විරූපී දෙයක් අපිට මුණ ගැහෙනකොට, එහෙම නැතිනම් විරූපී දෙයක යම් හමු වීමක් තිබෙනවා නම්, ඒ අපේ ජීවිතයට විශාල වශයෙන් ඒ ප්‍රතික්ෂේප කිරීමක් දක්වා යන්නට තරම් ක්ෂණිකව සිද්ධ වෙන කාරණයක් බවට පත් වෙනවා. අපි හිතමු උදාහරණයකට ගත්තොත් යම් විරූපී අවස්ථාවක්, විරූපී කියන අවස්ථාව අපි උදාහරණයකට ගත්තොත් මම ඔබට මතක් කරන්නම් ලංකාවේ අපිට වෙච්ච අත්දැකීමක් තිබෙනවා. අපිට වසර ගානකට කලින් අත්දැකීම තිබෙනවා සුනාමි තත්ත්වයක් පිළිබඳව. ඒ සුනාමි තත්ත්වයෙන් දින දෙකකට විතර පස්සේ අපිට ඒ පරිසරය දකින්නට අවස්ථාව සැලසුණා. එහිදී අපි දැක්කේ, ඒ කියන්නේ වැඩි දවසක් ගිහිලා නෙමේ, දවසකට දෙකකට පස්සේ ඒ මියගිය අයගේ රූප ස්වභාවය, එහෙම නැත්නම් ඒ කායික ස්වභාවය, අර යම් කෙනෙක් මැරුණහමත් අපි ඒ මැරිච්ච කෙනාගේ මිනිය බලන්න යනකොට, එහෙම නැත්නම් ඒක දකින්නකොට අපිට ඒකේ විරූපී බවක් අඳුනා ගන්නට, දකින්නට ලැබෙන්නේ නැහැ ලේසියකට. මොකද අද ඒ තාක්ෂණයත් එක්ක යම් මේ රසායනික ද්‍රව්‍ය යොදලා
ඒ විරූපී නොවි පවත්වා ගන්නට ඒ දේවල් යොමු කරලා යොදලා තියෙන නිසා. නමුත් මුහුදු වතුරට එහෙම නැත්නම් ඒ සුනාමි අවස්ථාවේදී ඒ රූප ස්වභාවය විරූපී බවට පත් වෙලා තිබුණා හඳුනා ගන්න බැරි මට්ටම් වලට. ඉදිමිලා තැම්බිලා පිම්බිලා කළු වෙලා විරූපී මට්ටමට පත් වෙලා තිබුණා. මෙන්න මේ සංඥාව මම ඔබට මතක් කළේ ඔබටත් සමහර විට ඒ අත්දැකීම ඇති සමහරලාට දැකලා ඇති. එහෙම නැතිනම් ඔබ පින්තූර රාමු හරහා හෝ මේ සුනාමි අවස්ථාවේ මියගිය රූප ස්වභාවයන් එහෙම නැතිනම් ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන් දැකලා අත්විඳලා ඇති සමහර විට මම ඒක අර මතක් කළේ ඔබට මේ නිමිත්තක් ගන්නට මෙන්න මේ විරූපී බවකින් යම් චලනයක් තිබෙනවා නම් යම් සෙලවීම ආදී යම් ක්‍රියාත්මක වීමක් තිබෙනවා නම් විරූපී ස්වභාවයක් මෙන්න මේ විරූපී බව වගේ අපිට ඒක මේ දිට්ඨිය කියන කාරණේ දිට්ඨිය අපිට ඒ තරම් අපහසුතාවයකට ඒ තරම් පීඩාවකට පත් කරනවා ඊළඟට සංයෝජනයක් දිට්ඨිය කියලා කියන්නේ සංයෝජනයක් හැබැයි මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සංයෝජන කියලා කියන්නේ බැඳීමට සියලුම සංයෝජන දිට්ඨි නෙමෙයි මේක අර්ථය හොඳට තේරුම් ගන්න සංයෝජන ධර්මයන් අපිට පෙන්නනවා දස සංයෝජන කියන තැනින් සංයෝජන 10ක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාගය පටිඝය රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා සංයෝජන ධර්ම 10ක් අපිට පෙන්නනවා මේ සියලුම සංයෝජන දිට්ඨි නෙමෙයි නමුත් දිට්ඨිය සමග යෙදෙන සංයෝජන තියෙනවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨියක් ඒ වගේම මේ දිට්ඨිය සංයෝජනයකුත් වෙනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට මේ සීලබ්බත පරාමාසයත් සංයෝජනයක් වෙනවා ඒ වගේම මේ වැරදි සීල වෘතයන් වලට යනවා කියලා කියන්නේ ඒක දිට්ඨියක් බවටත් පත් වෙනවා මේ දිට්ඨිය කියන එක ඇතුලේ වැරදි දිට්ඨියකට වැරදි විදිහට සිල් රැකීමත් දිට්ඨි ගණයට අයිති වෙනවා වැරදි දැක්මක තුල සිල් රකින්නකොට ඒ නිසා මෙතනදී සංයෝජන විදිහට කතා කරන්න අපිට තිබෙන්නේ සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාසයත් කියන මේ වැරදි සීල වෘතයන් වලට යනවා කියන කාරණාවක් තමයි දිට්ඨි කියන වචනේ ඇතුලේ මේ කතා කරන්න පුළුවන්කම තියෙන සංයෝජනේ. මොකද මෙහෙම වෙන්කලේ නැතිනම් අපිට වරදින්න පුළුවන් සියලුම සංයෝජන දිට්ඨි කියලා. නෑ මෙතනදී කතා කරන්නේ සංයෝජන පැත්තේ ඉඳගෙන නෙමෙයි මෙතනදී කතා කරන්නේ දිට්ඨිය පැත්තේ ඉඳගෙන. දිට්ඨිය සංයෝජනයක් වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය සහ සීලබ්බත පරාමාස කියන මේ දෙකම සංයෝජන කෘත්‍ය කරනවා. සංයෝජනයි කියලා කියන්නේ බැඳ තබනවා කියන අර්ථය. සංයෝජනය වෙනවා කියලා කියන්නේ බැඳීමක් ඇති වෙනවා කියන අර්ථය. එතකොට යමක අපි බැඳලා තියෙනවා නම් හොඳට කැට ගහලා තියෙනවා නම් ඒ තුලින් අපිට ලේසියකට ගලවගෙන යන්න බෑ. ඒකටම නතු වෙලා ඒකටම නැඹුරු වෙලා ඒ තුලම රැඳී පවතිනවා. ඉතින් ඒ නිසා මේ දිට්ඨිය කියන එක ලේසියෙන් පහසුවෙන් ගලවන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අපිට හිතලා මේ දිට්ඨිය නැති කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි පහසුවේ. මොකද හරිම අමාරුයි. මොකද දිට්ඨිය සංයෝජනය කෘත්‍ය කරනවා. දිට්ඨිය සංයෝජන භාවයට පත් වෙලා තියෙනවා. එහෙම නැතිනම් දිට්ඨිය ලොකු බැඳීමක් ඇති කරවලා තියෙනවා. ඒ නිසා මේ දිට්ඨිය සංයෝජන හැටියට කතා කරන්නේ. ඊළඟට තියෙනවා සල්ලං කියලා පෙන්නනවා සතක් කියන තැනින්. දිට්ඨිය කියනක දිට්ඨි සල්ලං කියලා පෙන්නනවා. දිට්ඨිය සතක්. සත කියන තැන අර්ථය අපිට ගත්තාම වෛද්‍යවරු ඒ කියන්නේ ඒ ශල්‍ය කර්මයන් සිද්ධ කරන වෛද්‍යවරු ඒ ශල්‍ය කර්මයන් සිද්ධ කිරීම සඳහා සියුම් කැපුම් ලබා දීම සඳහා සියුම් මට්ටමේ ආයුධ පාවිච්චි කරනවා කැපුම් සඳහා. මෙන්න මේ කැපීම සඳහා භාවිතා කරන මේ සියුම්ම කැපුම් සඳහා භාවිතා කරන මේ දෙයට කියනවා සත කියලා. එහෙම නැතිනම් ඒ වෛද්‍ය මට්ටමින් ඒකට වෙන නමක් භාවිතා කරනවා ඇති. නමුත් මේ සතකින් තමයි කපන්නේ. එහෙම නැතිනම් පුංචි සියුම් කැපුමක් දාන්න පුළුවන් ආයුධයක්. කැපුම සියුම් වුණාට පුංචි වුණාට
ඒ ආයුධයෙන් මහ විශාල කැපුමක් දාන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඔපරේෂන් වලදී භාවිතා කරන මේ උපකරණ වලින් මේ ශරීරයේ ඕනෑම තැනක් සියුම් කැපුම් වලට කපලා දාලා විශාල තුවාලයක් ඇති කරවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සැතකින් කපනවා වගේ එහෙම නැත්නම් ඒ සියුම් ආයුධයකින් කපනකොට දැනෙන වේදනාව, පීඩාව, අපහසුතාවය, ඒ දුක මොනතරම් ගෙන දෙනවද මේ පුංචි සැතකින්? පුංචි ආයුධයක් වුණාට මේන් ලැබෙන පීඩාකාරී බව අතිවිශාලයි. අන්න ඒ වගේ දකින්න කියලා පෙන්නනවා මේ දිට්ඨිය. ඒකයි දිට්ඨි සල්ලං කියලා කතා කරන්නේ. දිට්ඨිය සැතකට උපමා කරනවා. දිට්ඨි සම්බාධකයක්. දිට්ඨිය කියන එක බාධා පමුණුවනවා. අපේ ජීවිතය ගත්තහම අපේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු සිද්ධ කරගෙන යනකොට ඒ වැඩ කටයුතු සිද්ධ කරන්නට බැරි වෙන විදිහේ නොයෙකුත් බාධා පමුණුවනවා. අපේ ජීවිතයේ අත්දැකීම් ඇති සමහර වෙලාවට මොනවා හරි වැඩක් කරන්න ගියාම සමහරලාට ඒ වෙලාවටම තමයි දුරකථන ඇමතුමක් එන්නේ. අපි ඒ කරන වැඩේ කරගන්න බැරි විදිහට සමහරලාට ඒකට ප්‍රතිඋත්තර බඳින්න වුණාම අපි අර කරන්න තියෙන වැඩේට බාධාවක් වෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක් අත්‍යවශ්‍ය වැඩකට අපි යෙදෙන්න තියෙනකොට මොන සමහර වෙලාවට ඒ වෙලාවටම තමයි සමහරලාට හිතවතෙක් හරි කවුරු හරි දන්න අඳුරන කෙනෙක් නිවසට පැමිණෙන්නේ. අපිට ඒ කෙනා එන එක බාධාවක් නොවුනට ඒ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කර ගැනීම සඳහා මේ බාධාවක් වෙනවා. මේ වගේ ගත්තාම උදාහරණ වශයෙන් කිව්ව ඒක බාධාවක් විදිහට සලකන්න කියලා නෙමෙයි. නමුත් යම් විදිහකට අපි එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සිදු කරනකොට ඒකට බාධා පමුණුවන විදිහේ දේවල් ඕන තරම් අපේ ජීවිතවල මුණ ගැහිලා ඇති. ඉතින් ජීවිතයේ යහපත් පැත්තට එහෙම නැතිනම් නිවන දක්වා යොමු කරන මේ ජීවිතයට විශාල බාධකයක් වෙලා තියෙනවා. විශාල වශයෙන් බාධා පමුණුවන කාරණාවක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. යන ගමන යන්න දෙන්නේ නැතුව අතින් ඇදලා නතර කරගෙන තියාගන්නවා වගේ වැඩක් සිද්ධ කරනවා මේ දිට්ඨිය. එච්චරකට බාධකයක් වෙලා තියෙනවා. එච්චරකට බාධා සපේනවා මේ දිට්ඨිය. ඒ නිසා මේ බාධාව සපේන නිසා මේ දිට්ඨියට දිට්ඨි සම්බාධෝ කියලා හඳුන්වනවා. ඊළඟට දිට්ඨි පලිබෝධෝ. පලිබෝධයක්. අපි හිතමු පලිබෝධයි කියලා කියන්නේ ඒත් අර වගේ මේකේ අර්ථය ඒ විදිහටම ගන්න. අපි පලිබෝධයක් කියලා ගත්තාම නිකන් උදාහරණයකට ඔබට තේරෙන්නම මතක් කරන්නම් උදාහරණයක්. අපි යම් වගාවක් කරනවා නම් ඒ වගාවට හානි කරන විදිහේ යම් පලිබෝධය ඇති වෙනවා. කෘමි පලිබෝධ ඇති වෙනවා. අපි උදාහරණයකට හිතමුකෝ කෘමි පලිබෝධයක් කියලා. අපි යම් වගාවක් කටයුතු කරනවා නම් යම් වගාවක් කරනවා නම් ඒ වගාවේ මල් ටික හට ගන්නකොටම මල් ටික කාදමන්න සත්තු වෙනවා නම් එහෙම නැතිනම් අපි යම් වගාවක් කරනවා නම් ඒකේ හට ගන්න කොළ ටික කාදමන්න සත්තු වෙනවා නම් එහෙම නැතිනම් හැදෙන ඵලයන් ටික කාදමන්න ගෙඩි ටික කාදමන්න යම් පණුව වගේ යම් සත්තු ඉදිරිපත් සත්තු එතෙන්ට යොමු වෙනවා නම් අපි කියනවා මේ අපේ මේ වගාවට පලිබෝධකයක් මේ කියලා. එහෙම නැතිනම් බාධා පමුණවන කාරණාව. පලිබෝධයක් විදිහට කටයුතු කරනවා. බාධාවකට වඩා මේක පලිබෝධයක් වෙලා තියෙනවා. මේ අර්ථය ඔබට වැටහෙනවා කියලා මම හිතනවා. අන්න ඒ වගේ අපේ ජීවිතයේ නිවන් දකින්න පැත්තට යොමු කරනකොට ඒ සඳහා පලිබෝධයක් විදිහට එහෙම නැතිනම් මේ ගමන වළක්වන්නට එහෙම නැතිනම් මේ ගමන අඩාල කරන්නට හේතු වෙච්ච කාරණයක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා දිට්ඨිය පලිබෝධයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට දිට්ඨිය බන්ධනං කියලා කියනවා. බැඳුමක් කියලා පෙන්නනවා. මෙතනදී බන්ධනය කියලා කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් යම් දෙයක වෙන් කරන්න බැරි තරමට බැඳිලා නම් පවතින්නේ යොමු වෙලා නම් පවතින්නේ මෙන්න මේ බැඳුම බොහොම ශක්තිමත් නම් අපිට හරි අමාරුයි මේ බැඳුම කඩන්න. අපේ ජීවිතයත් එක්ක මේ දිට්ඨිය බද්ධ වෙලා තියෙන්නේ. බැඳුමක් වෙලා තියෙන්නේ. අපේ ජීවිතයත් එක්ක බොහොම සමීප වෙලා බැඳිලා මේ
දිට්ඨිය පවතින්නේ. ඒ නිසා අමුතුවෙන් හිතලා නොගත්තත් අපේ අයෝනිසෝ මනසිකාරය නිසා එහෙම නැතිනම් විදර්ශනා ඥාන දර්ශනයක් අපේ ජීවිතයට නොලැබුණා නම් ඒ නොලැබිච්ච මොහොතක් ගානෙම දිට්ඨියට අනුකූලවම කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක අමුතුවෙන් හිතලා කරන්නට අවශ්‍ය වෙන්නේ නැත්තරමට මේක බැඳිලා පවතිනවා. එහෙම නැත්නම් මේක තුල බන්ධන වෙලා තිබෙනවා. ඒ නිසායි දිට්ඨිය බන්ධනයක් කියලා පැහැදිලි කරන්නේ. ඊළඟට මේ දිට්ඨිය පාපයක් කියලා සිහි කරන්න කියලා කියනවා. දිට්ඨිය කියලා කියන්නේ මහා පාපයක්. වැරදි දිට්ඨියකපත් වුණොත් ඒ දිට්ඨිගතයකටපත් වෙච්ච කෙනෙකුට යම් ආකාරයක අකුසල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒ අකුසල ධර්මයන් කිසිදු බයක් නැතුව කිසිදු පැකිලීමකින් තොරව සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මේක මහ විශාල පාප ධර්මයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිට්ඨිය මහ විශාල පාප ධර්මයක් කියලා. දිට්ඨිය කොයිතරම් විශාල පාප ධර්මයක්ද කියලා කිව්වොත් ඒන් ලැබෙන විපාකය සුළුපටු නැහැ. අති විශාල විපාකයකට යොමු කරනවා. ඒ තමයි අවීචි මහ නරකයේ දක්වා. එහෙම නැත්නම් නිරාපාය නිරගාමී භාවයට පත් කරවන්නට පවා හේතු කරන ධර්මයක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා අපි යම් ආකාරයක සතර මහා අපායක් තිබෙනවා නම් ඒ සතර මහා අපායෙත් අන්ත අසරණම දුක්ඛිතම අවස්ථාවකට පත් කරන එහෙම නැත්නම් ඒ මට්ටමට හෙලන්න පුළුවන් එක ධර්මතාවයක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. මිත්‍යා දිට්ඨි මට්ටම. ඉතින් යම් කෙනෙක් තුළ මිත්‍යා දිට්ඨි මට්ටමකටපත් වෙලා දිට්ඨිය තුළ කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය දාන්නට තිබෙන අන්තිම අමාරුම දුකට පමුණවනවා. ඒ තමයි නිරේට නිරගාමී ජීවිතයකට පමුණවනවා. එහෙම පමුණවන්න පුළුවන්කම තියෙන්නේ නිකන් නෙමෙයි. මේ දිට්ඨිය පාප ධර්මයක්. එච්චරකට මහා ලාමක අකුසල ධර්මයකට පත් කරන්න පුළුවන් බවක් මේ දිට්ඨිය තුළ ඇති වෙනවා. ඒ දිට්ඨිය නිසා ආනත්තරීය පාප කර්මයන් පවා සිද්ධ කරගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසායි සෝවාන් ඵලයට පත් වෙනකොට අපායගාමී මට්ටමේ යම් ආශ්‍රව ධර්මයක් තිබෙනවා නම් මේ ආශ්‍රව ධර්මයන් ටික ගෙවිලා ඉවර වෙනවා. ඒ වගේම යම් ආනත්තරීය පාප කර්මයක් සිද්ධ කරන්නට පුළුවන්කම තිබුණා නම් ඒ සියල්ල මෙතනදී දුරු වෙනවා කියලා පෙන්නන්නේ. එහෙමනම් ඒ තරමට මේ දිට්ඨිය මහා විශාල පාපයකට ඇද දමන මහා විශාල අකුසල ධර්මයකට යොමු කරන ධර්මතාවයක්. ඒ නිසයි මේ දිට්ඨිය පාප ධර්මයක් හැටියට පැහැදිලි කරන්නේ. දිට්ඨිය මහා විශාල පාපයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ නිසා. ඒ දිට්ඨි පාපතෝ කියලා පෙන්නනවා. ඊළඟට දිට්ඨි අනුසයෝ. දිට්ඨිය අනුශය ධර්මයක් විදිහට පෙන්නනවා. අනුශය ධර්මයක් කියලා කියන්නේ ශේෂ වෙච්ච ධර්මයක් විදිහට ඉතුරු වෙනවා. එහෙම නැතිනම් අපේ ජීවිතේ අපි කටයුතු කරනකොට අපේ ජීවිතය තුළ මේ දිට්ඨිය කියන එක නිරන්තරයෙන්ම අවශේෂ වෙච්ච කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එතනදී ශේෂ වෙලා තිබුණොත් ඒකේ සක්‍රීය භාවය නැවත ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒකයි තියෙන මෙතන තියෙන භයානකකම. ඒ නිසා මේ දිට්ඨිය කියන එකත් ශේෂ වෙලා තියෙන්න පුළුවන්කම තිබෙනවා. ආශ්‍රව ධර්මයන් අඩු කරගෙන ගියත් සම්පූර්ණයෙන්ම දුරු කරා නෙමෙයි. යම් මට්ටමක ආශ්‍රව ධර්මයන් අඩු කරලා කටයුතු කරන්න පුරුදු වුණත් අනුශය වශයෙන් ඉතුරු වෙලා තියෙන නිසා දිට්ඨිය අනුශය වශයෙන් අනුශය වෙලා තියෙන නිසා ඉතුරු වෙලා තියෙන නිසා අර විදියට කොච්චර ආශ්‍රව ධර්මයන් කෙලෙස් ධර්මයන් අඩු කරලා තිබුණත් නැවත උපදවන්නට මේ අනුශය බොහෝ බලවත් වෙනවා. ඒක අපි පුංචි උදාහරණයකට කිව්වොත් මහ විශාල ගිනි ගොඩක් ගහලා තියෙන තැනක ඒ ගිනි ගොඩ ඒ තියෙන දර ටික ඔක්කොම මේ ගින්දර විසින් ඒ සියලුම දර ටික දවා අලු කරවන්න පුළුවන්කම තිබෙනවා. මේ මහ විශාල ගින්දරකට ඒ වගේ විශාල දර ටිකක් විනාශ කරනවා කියන එක එහෙම නැතිනම් පුච්චලා අලු කරනවා කියන එක ලොකු වැඩක් නොවෙන්න පුළුවන්. මේ විදිහට මහ විශාල ගිනි ජාලාවකින් දවලා පුච්චලා දාලා තියෙන මේ ගිනි ගොඩේ
ඒ ගින්න ඉවර වෙලා නැවත නිවිගෙන යනකොට ඒ ගිනි ගොඩ තුල තිබුණේ එකම එක ගිනි අඟුරක් නම් එහෙම නැතිනම් එකම එක ගිනි පුළඟක් නම් අනිත් සියල්ලම නිවිලා ගිහිල්ලා නම් මෙන්න මේ ගිනි පුළඟට එහෙම නැතිනම් මේ ගිනි අඟුරකට පුළුවන්කම තිබෙනවා නැවතත් මහ විශාල ගින්දරක් උපද්දවන්නට. මොකද ඒක නිසා නැවත ගින්න හටගෙන ඒ ගින්න පැතිරිලා ගිහිල්ලා මහ විශාල ගින්නක් බවට පත් කරන්නට එක අඟුරු කෑල්ලක් ඇති. එහෙම නැත්නම් එක ගිනි පුපුරක් ඇති. අන්න ඒ වගේ අනුශය වශයෙන් මේ දිට්ඨිය ඉතුරු වුණොත් ඒ අනුශය නිසා එහෙම නැත්නම් ඒ දිට්ඨිය අනුශය වශයෙන් ගත වුණොත් මහ විශාල විනාශයක් කරන්නට එහෙම නැත්නම් මහ විශාල හානියක් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ මහ විශාල වශයෙන් මේ දිට්ඨිය පැතිරලා යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ දිට්ඨිය හරියට අනුශයක් වගේ කියලා හිතන්නට කියලා පෙන්නනවා. ඊළඟට මේ දිට්ඨිය ਸੰతాපයක් තැවීමට හේතු වෙන කාරණයක් කියලා පෙන්නනවා. දිට්ඨිය කියලා කියන්නේ තවන දෙයක් බවට. එහෙම නැතිනම් දුක ਸੰతాපයකටපත් කරන ස්වභාවයක්. ਸੰతాපය කියලා කියන්නේ ඒ කියන්නේ තැවීමකටපත් වෙනවා. යම් ආකාරයක අපේ හිතේ තැවෙන ගතියක් තියෙනවා නම් අනේ අපරාධෙ මෙහෙම කළේ එහෙම නැතිනම් එහෙම කරන්න නැතුව ඉන්න නේද තිබුණේ මට ආදී විදිහට ඒ පිළිබඳව තැවෙන ස්වභාවයකටපත් වෙනවා නම් තැවීමකටපත් වෙනවා නම් මෙන්න මේ තැවෙන ස්වභාවය දිට්ඨියේ උපතු කාරණය. ඒ නිසා මේ තැවෙනවා කියන දේ තුල ධර්මතාවය අපි තේරුම් ගන්නට එහෙම නැතිනම් ඒ තුල අපි උත්සාහවත් වෙන්නට ඕනේ මේ දිට්ඨිය තැවීමක් උපද්දවන්නට එහෙම නැත්නම් ਸੰతాපයක් උපද්දවන්නට පුළුවන් ධර්මතාවයක්. ඒ නිසා දිට්ඨිය ਸੰతాපයක් විදිහට දකින්න කියලා පෙන්නනවා. ඊළඟට දිට්ඨිය පරිලාහෝ කියලා පෙන්නනවා. දිට්ඨිය දෙවිල්ලක් ඇති කරනවා. අපේ ජීවිතයේ සමහර වෙලාවට කරපු කියපු දේවල් නිසා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ලැබපු අත්දැකීම් නිසා වෙන්න පුළුවන්. අපේ හිත නිරන්තරයෙන් දැවෙන ස්වභාවයකටපත් වෙනවා. අපි කියන්නේ හිතේ පිච්චි පිච්චි ඉන්නවා කියන මට්ටම. මේ හිතේ පිච්චි පිච්චි ඉන්න මට්ටමකටපත් වෙලා ඒ තරමට දැවිල්ලකට කටයුතු වෙනවා නම් එහෙම නැත්නම් ඒ තරමට දැවිලි සහගතව අපේ ජීවිතය ජීවත් කරනවා නම් මේ දැවිල්ල ඇති වුණේ ඒ පීඩාව මොනතරම් පීඩාකාරී භාවයකට පත් කරනවද කියලා බලන්න. ඒ වගේ මේ දිට්ඨිය දෙවිල්ලක් විදිහට එහෙම නැත්නම් පරිලාහයක් විදිහට දකින්න කියලා පෙන්නනවා. මොකද දිට්ඨිය තුළ පරිලාහයක් උපදවනවා. ඒ නිසා දිට්ඨිය කියන්නේ පරිලාහයක් කියලා දකින්න කියලා පෙන්නනවා. දිට්ඨි පරිලාහෝ කියලා පෙන්වන්නේ නිසා. දිට්ඨි ග්‍රන්ථෝ කියලා පෙන්නනවා ග්‍රන්ථය කියන තැනකින් වෙලෙන බඳින අර්ථයෙන්. ග්‍රන්ථ කියලා ගත්තාම අපි පොත් කියලා කියන්නේ. බයින්ඩ් කරන අර්ථය එහෙම නැතිනම් බඳින අර්ථයෙන්. යම් පොතක් පිටුවක් ගානේ එකට පිටු ටික වෙන වෙනම කොළ ටික වෙන වෙනම අරගෙන මේ ටික එකට තියලා වෙලුමකින් බඳිනවා නම් එහෙම නැතිනම් වෙලනවා නම් අපි මේකට කියනවා බයින්ඩ් කරනවා. එහෙම නැතිනම් පොතක් සකස් කරනවා. එහෙම නැතිනම් ග්‍රන්ථයක් සකස් කරනවා කියන තැනකින්. මේක එක කොලයක් ගැලවිලා වෙන් වෙලා යන්න බැරි වෙන විදිහට මේ ටික ඔක්කොම එකට තියලා වෙලලා තියෙනවා. එහෙම නැතිනම් බැඳලා තියෙනවා. මෙන්න මේ වෙලුමට එහෙම නැතිනම් මේ බැඳුමට කියනවා ග්‍රන්ථ කියලා. හරියට මේ දිට්ඨිය අපේ ජීවිතය දුකටම යොමු කරවලා දුකටම පමුණුවලා දුකටම වෙලලා පවතනවා. දුක් වූ ජීවිතයකටම යොමු කරවලා තමයි මේ දිට්ඨිය බැඳලා පවත්තන්නේ. එන්නේ ඒ නිසා මේ දිට්ඨිය ග්‍රන්ථයක් හැටියට සලකන්න කියලා කියනවා. ග්‍රන්ථෝ කියලා දහමේ පෙන්වන අර්ථයක් තියෙනවා. ඒ ග්‍රන්ථ හැටියට සලකන්න කියලා. එහෙම නැත්නම් වෙලෙන අර්ථයෙන් බැඳෙන අර්ථයෙන් සලකන්න කියලා. ඊළඟට මේ දිට්ඨිය උපාදාන වශයෙන් මට්ටමකින් පෙන්වනවා. දිට්ඨි උපාදාන කියලා අපිට පැහැදිලිව හම්බ වෙනවා. මේ දිට්ඨිය උපාදානයක් විදිහට දකින්න කියලා කියනවා. උපාදානය කියලා කියන එකේ අර්ථය තියෙනවා ළඟින්ම ගන්න අර්ථය. එහෙම නැත්නම් කෙටි කරලා ළඟින්ම ගන්නවා. කැටි කරලා තද කරලා එහෙම නැත්නම් මේ මතම යොමු වෙලා ඉන්නවා කියන අර්ථය තියෙනවා. එහෙම නැත්නම් උපාදාන මට්ටමකටපත් වුණා කියලා කියනවා.
තණ්හාවේ දිගුවක් තමයි උපාදානය කියලා කියන්නේ. එහෙමනම් දිට්ඨිය කියන අවස්ථාව උපාදාන වශයෙන් ඇසුරු කරන්න පුළුවන් කාරණාවක් විදිහට පෙන්නනවා. දැඩිව ගැනීමක් විදිහට. එහෙමනම් යමක් දැඩිව ගත්තාම ඒකේ ස්වභාවය අපි තේරුම් ගන්න යම් උපාදාන වශයෙන් තිබුණා නම් අපිට ඒ හා සමානවම ඊට වැඩි වෙතත් අඩු වෙන්නේ නැති මට්ටමකට විශාල වශයෙන් දුක් පීඩාවන් උපද්දවනවා. දුකට පමුණුවනවා. ඒ නිසා මේ දිට්ඨිය කියලා කියන්නේ හරියට උපාදානයක් වගේ කියලා දකින්න කියලා පැහැදිලි කරනවා. ඊළඟට අබිනිවේෂය පිළිබඳව දිට්ඨි අබිනිවේෂය. අපි අබිනිවේෂය පිළිබඳව මීට පහුගිය වැඩසටහන් වලදී කතා කළා. බැස ගැනීමක් තියෙනවා නම් පිහිටා සිටීමක් තියෙනවා නම් මේකට කියනවා අබිනිවේෂ වෙනවයි කියලා. අබිනිවේෂ වීම තමයි ඒ තුල තමයි දිට්ඨිය කියන කාරණේ පෝෂණය කරලා තියෙන්නේ. එව නැතිනම් දිට්ඨිය අබිනිවේෂයක් කියලා දකින්න කියලා දැන් මේ වෙලාවේදී පැහැදිලි කරනවා මේ ධර්මතා ටික පැහැදිලි කරනකොට. එතනදී දිට්ඨිය අබිනිවේෂයක් විදිහට සලකන්න කියලා කියනකොට දිට්ඨිය තමයි මේ බැසගෙන ජීවිතය තුළ ඇත්ත කරලා තියෙන්නේ. ඒ තරමට මේ දිට්ඨිය බැසගෙන තිබෙනවා. දිට්ඨිය බැස ගැනීම ධර්මයක්. එමුන තිනම් තණ්හා ධර්මයකට යොමු වෙලා බැස ගැනීමකට වෙලා ඒක අබිනිවේෂයි කියන වචනයකින් අර්ථ ගන්නලා පැහැදිලි කරනවා. ඊළඟට මේ දිට්ඨිය පරාමාසයි. දිට්ඨි පරාමාසයක් තියෙනවා. පරාමාසයි කියලා කියන්නේ ඒ තුල අල්ලා ගැනීමක් හෝ වේවා එහෙම නැතිනම් ඒ තුල ස්පර්ශ වීමක් හෝ වේවා අල්ලා ගැනීමක් හෝ ස්පර්ශ වීමක් තිබෙනවා නම් පරාමාශනය කරනවා. ඒ කියන්නේ යම් ආකාරයක මේ දිට්ඨියට අනුකූලව යමක අල්ලා ගැනීමක් තිබෙනවා නම් දිට්ඨියට අනුකූලව යමක ස්පර්ශයක් ඇති වෙනවා. ඒ කියන්නේ යම් ගැටීමක් ඇති වෙනවා නම් ස්පර්ශ වීමක් වෙනවා නම් මෙන්න මේක දිට්ඨි පරාමාසය හැටියට දකින්න. මෙන්න මේ විදිහට දිට්ඨිය පිළිබඳව කාරණා 18කින් අපිට පෙන්නනවා දිට්ඨි පරිඋත්ථාන කියලා. දිට්ඨිය අඳුනා ගැනීම සඳහා දිට්ඨිය නැගී හිටින අවස්ථාවන් ටිකක් මේ. දිට්ඨි ගතයක් විදිහට, දිට්ඨි ගහනයක් විදිහට, දිට්ඨි කාන්තාරයක් විදිහට, දිට්ඨි විසූකයක් විදිහට, දිට්ඨි විපන්දිතයක් විදිහට, එහෙම නැත්නම් දිට්ඨි සංයෝජනයක් විදිහට, දිට්ඨි සල්ලං විදිහට, සල්ලං කියලා කිව්වෙ එතන සතක් වෛද්‍ය සතක් විදිහට, දිට්ඨි සම්බාධෝ බාධකයක් විදිහට, දිට්ඨි පරිලාහෝ, දිට්ඨි පලිබෝධෝ, දිට්ඨි බන්ධනං, දිට්ඨි පාපතෝ, දිට්ඨි පාප ධර්මයක් විදිහට, ඒ වගේම දිට්ඨි අනුසයක් විදිහට, දිට්ඨි සන්තාපෝ, පරිලාහෝ, දිට්ඨි ගන්තෝ, දිට්ඨි උපාදාන, දිට්ඨි අබිනිවේෂ, දිට්ඨි පරාමාස කියන විදිහට මෙන්න මේ දිට්ඨිය විවිධ විදිහට හැසිරෙනවා. මේ දිට්ඨියේ ස්වභාවය අපිට හඳුනා ගැනීම සඳහා තමයි දිට්ඨි පරිඋත්ථානයක්. දිට්ඨිය නැගිටින විදිහ කොහොමද කියන එක පෙන්වලා දෙන්නේ. මේ නැගිටින්නට වෙන ස්වභාවය පෙන්වලා දෙන්නේ. මේ විදිහේ ධර්මකාරණා ටිකක් අපිට ඉදිරිපත් වෙනවා නම් මේ විදිහේ ධර්මකාරණා ටිකක් අපේ ජීවිතයේ සකස් වෙනවා නම් මෙන්න මේ හරහා තමයි අපිට දිට්ඨිය කියන කාරණේ නැගී සිටින අවස්ථාව හඳුනා ගන්නත් ඒ දිට්ඨියෙන් නැගිටින්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් දිට්ඨිය දුරු කරන්න පුළුවන්කම තියෙනවා. මොකද යමක් හඳුනා නොගෙන ඒ දුරු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යමක් හරියාකාරව නිවැරදිව හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ හඳුනා ගැනීම නිසාමයි අපිට ඒ දුරු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඒ හඳුනා ගැනීමට අවශ්‍ය කරන ලක්ෂණ ටික අවශ්‍ය වෙනවා. මම මේක ටිකක් ඔබට ඇයි කියන එක පැහැදිලි කරන්නම්. මේ කාරණා ටිකක් සංකීර්ණ වෙන නිසා ඒක තේරුම් ගැනීමේ පහසුව සඳහා පුංචි උදාහරණයක් ගන්න. ඔබට මම මතක් කරනවා මම ගිහි කාලේ හිටපු නිවසක් තිබෙනවා. ඒ නිවසට ගිහිල්ලා එන්න කියලා ඔබට කිව්වොත් මම ගිහි කාලේ හිටපු නිවස තියෙනවා. ඒ නිවසට ගිහිල්ලා එන්න කියලා ඔබට කිව්වොත්. එහෙම නැත්නම් අපි හිතමුකෝ වර්තමාන සිද්ධියම. බලංගොඩ ධම්මහදේ සේනාසනයට ගිහිල්ලා එන්න කියලා ඔබට කිව්වොත් ඔබ තොරතුරු ටිකක් එකතු කරගන්න වෙනවා. මේ ස්ථානයේ තියෙන්නේ කොහෙද කියලා
පළමුවෙන්ම ඔබට දැන ගැනීමක් ඇති කරගන්න වෙනවා මේ ස්ථානේ තියෙන්නේ ලංකාවේ කියලා. ලංකාවේ කියලා දැනගත්තට පස්සේ ඊළඟට ඔබට ඊළඟට තොරතුරු එකතු කරන්න වෙනවා මේ ස්ථානේ තියෙන්නේ කොහෙද කියලා. එතකොට ලංකාවේ කියලා කොට මුළු ලංකාවක්ම පීරලා හොයන්න බෑ. ඒ නිසා ඔබ ලංකාවේ විශේෂ කරලා බලනවා මේ අයිති කොහාටද කියලා. එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා රත්නපුරයට කියලා. රත්නපුර ප්‍රදේශයට අයිති කියලා කොට රත්නපුරෙත් මහ විශාල ප්‍රදේශයක්. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තාම මහ විශාල ප්‍රදේශයක්. ඊට පස්සේ ඔබට හඳුනා ගන්න වෙනවා මේ රත්නපුරේ කොයි කොටසද කියලා. අන්න එතකොට එන්න වෙනවා රත්නපුරේ බලංගොඩ ප්‍රදේශය කියලා. බලංගොඩ කියලා ගත්තාමත් බලංගොඩ ප්‍රාදේශීය කොට්ටාසය විශාල ප්‍රමාණයක්. විශාල ප්‍රදේශයක්. එහෙනම් මේ බලංගොඩ ප්‍රාදේශීය කොට්ටාසය තුල කොයි ගමේද කියලා බලන්න. මෙන්න මේ විදිහට ඒ ගම හොයාගන්න වෙනවා. ගම හොයාගෙන ඉවරලා ඒ ගමේ පන්සල් කීපයක් තියෙන පුළුවන් ප්‍රදේශය තුල. ඒ තුලින් කොයි පන්සලද කොයි ආරණ්‍යද කියලා වෙනම හොයාගන්න වෙනවා. දැන් ස්ථානේ හොයා ගැනීම සඳහා ස්ථානයට යම් කෙනෙක් පැමිණෙනවා නම් ඒ පැමිණීම සඳහා මේ කියන තොරතුරු ටික අපි ළඟ තිබිය යුතු වෙනවා. එහෙම ඒ තොරතුරු ටික අල්ලගෙන ඒ තොරතුරු ටික ඔස්සේ හොයාගෙන ආවහම තමයි පාර වරදින්නේ නැතුව එහෙම නැතිනම් මම මුලා වෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව හරියටම නිවැරදිවම ඒ තැනටම එන්න පුළුවන්කම ලැබෙන්නේ නිවැරදිව තොරතුරු ටික හොයාගත්තාමයි. එහෙමනම් දිට්ටි පරිඋට්ටාණය එහෙම නැතිනම් දිට්ටිය පිළිබඳව නිවැරදිම තොරතුරු ටික අපි හඳුනාගත්තොත් තමයි ඒ දිට්ටිය කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි මේ දිට්ටි පරිඋට්ටාණය පිළිබඳව අප මේ විදිහට කතා කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව තව පැහැදිලි කරන්න කරුණු රාශියක් තියෙනවා. මේ දිට්ඨිය කියන්නේ කොයි වගේද කොයි ස්වභාවයේද කියන එක පිළිබඳව. මේ කතා කරපු කාරණා 18 ඇතුලේ ඔබට පුංචි තැන් ටිකක් මම විස්තර කළා පැහැදිලි කළා විතරයි. ඉතින් මේ පිළිබඳව තවදුරටත් වැඩිපුර විස්තර සොයනවා නම් යම් කෙනෙක් ඔබට ත්‍රිපිටක ඇසුරකට යන්න වෙනවා. එහෙම නැතිනම් ත්‍රිපිටක ධර්මයේ තුල පටිසම්භිදා මග්ගයේ එහෙම නැතිනම් සූත්‍ර පිටකයේ පටිසම්භිදා මග්ගයේ තුල පෙන්නනවා මුලින්ම ඥාන කතා ටික පෙන්නලා එහෙම නැත්නම් ඥානයන් පිළිබඳව කතා කරන ධර්ම කරුණු ටික පෙන්නලා ඊට පස්සේ පෙන්නනවා දිට්ටි කතා කියන කොටස. දිට්ටිය පිළිබඳව දීර්ඝව කතා කරනවා කාරණා ඉදිරිපත් කරනවා මේ කාරණාවේදී. ඒ නිසා අපිට එතනදී තොරතුරු ටික තවදුරටත් විශ්ලේෂණය කර ගැනීම සඳහා ඒ වගේ ග්‍රන්ථ භාවිතා කරන්න කියලා ඔබට මතක් කරනවා. ඊළඟට තියෙනවා සොලොස් දිට්ටි. එහෙම නැතිනම් දිට්ටිය 16කින් පෙන්වනවා බෙදලා කාරණා 16කට. ඒ කාරණා ටික කතා කරලා ඊට පස්සේ කාරණාවක් ගානේ දිට්ටි උපදිනකොට දිට්ටි උපදිනවා 300ක් කියලා මම එදා ඔබට මතක් කළා. ඒ දිට්ඨිය පිළිබඳව දහම් කරුණු 300ක් පිළිබඳව පෙන්වනවා. එතනදී ඒ දිට්ඨිය පිළිබඳව පෙන්වන දහම් කරුණු ඒ 300ම විස්තර කරන්නට කාලයක් නෙවෙයි. ඒ වගේ මේ 300ක් පිළිබඳව කාරණා ටික අපේ ජීවිතේට සියල්ලම දකින්නට පුළුවන් හැකියාවකුත් ලැබෙන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවට අනුකූලව ඒ තැනට අනුව මේ තුන් භූමිය අනුව ගිහිල්ලා උපදින ධර්මතා ටිකක් තමයි මේ 300කට බෙදන්නේ. නමුත් මේ ටික මම බෙදලා පෙන්නනවා ඔබට. ඒ කාරණා වෙන වෙනම විස්තර කළේ නැති වුණාට ඒ ටික බෙදලා අරගෙන ඒ එකක් ගානේ වෙන් කරලා විස්තර කරේ නොවුනට ඒ ටික බෙදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලා පෙන්නනවා. 300 පිළිබඳව කතා කරන්නට නෙමෙයි අවස්ථාව. මම මේක නැවත කියන්නේ මොකද මේක මහ විශාල පුරුල් පරාසයකට යන කාරණා ටිකක් දීර්ඝව කරන්නට ඕන කරුණු ටිකක්. නමුත් ඇත්තටම එහෙම කරන්නට ගියොත් කාලය පිළිබඳවත් අපිට අවස්ථාව පිළිබඳවත් දීර්ඝ වෙන එකයි වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට මේ දිට්ඨිය 16 දිට්ඨිය එහෙම නැතිනම් දිට්ඨි 16ක් පිළිබඳව කාරණේ කතා කරන්නේ කොහොමද කියන එක
පැහැදිලි කරනවා. එතනදී ආස්වාදය පිළිබඳව දිට්ඨියක් උපදිනවා. කියන්නේ යම් ආස්වාදයක් තියෙනවා නම් යම් රස විඳ ගැනීමක් තිබෙනවා නම් මේ ආස්වාදය දිට්ඨියක් විදිහට පෙන්වනවා. එතනදී ආස්වාදයේ වෙනමත් දිට්ඨිය වෙනමත් කියලා මේ ධර්මතා දෙක දෙපැත්තට වෙන් කරන්න පුළුවන්. හැබැයි දිට්ඨිය ආස්වාදයට සමග ඝටිත වුණාම ඒ ආස්වාදය දිට්ඨිය සමග යෙදුන ආස්වාදයක් හැටියටයි සලකන්නේ. දිට්ඨිය නැතුව ආස්වාද විඳින්න පුළුවන්. හැබැයි ආස්වාදයේ වෙනමත් දිට්ඨිය වෙනමත්. දිට්ඨිය තිබෙනවා ආස්වාදේ නොවෙදින්නත් පුළුවන්. ආස්වාදයේ විඳින්නේ නැතුව දිට්ඨිය තියෙන්නත් පුළුවන්. දිට්ඨිය නැතුව ආස්වාදයේ තියෙන්නත් පුළුවන්. නමුත් ආස්වාදයට සමගම දිට්ඨිය යෙදුනහම ඒ ආස්වාදය දිට්ඨි ආස්වාදයක් හැටියට සලකනවා. එහෙම නැත්නම් ආස්වාද මට්ටමේ පවතින දිට්ඨියක් හැටියට සලකනවා. මේ අර්ථ හරිය සියුම්. ඒ නිසා මේ අර්ථයන් හොඳට වටහා ගැනීම පිණිස එහෙම නැත්නම් මේ අර්ථයන් හොඳට තේරුම් ගන්නට පහසු වෙන විදිහට කල්පනා කරන්න. ගැඹුරෙන් හිතන්න යන්නත් එපා. මොකද මේ දහම් කරුණු හරිය සියුම් ගැඹුරුයි තමයි. නමුත් අපිට තේරෙන මට්ටමට මේ අර්ථය තබා ගන්න. යමක ආස්වාදයක් කියලා කියන්නේ අපි ආස්වාදයේ ලබන ධර්මතා ගත්තොත් ඇහැට රූපයක් පෙනිලා යම් ආස්වාදයක් තිබෙනවා නම් මේ ඇහැට රූපයක් පෙනිලා යම් ආස්වාදයක් ලබනකොට මේ ආස්වාදයේ කෙරෙහි වැරදි විදිහට දකින දැක්මක් නැතුව මේ ආස්වාදයේ විඳින්නත් පුළුවන්. වැරදි විදිහට දකින දැක්ම යොදලා මේ ආස්වාදයේ විඳින්නත් පුළුවන්කම තිබෙනවා. එහෙනම් ආස්වාදයේ වෙනමත් දිට්ඨිය වෙනමත් තිබුණ නිසායි ආස්වාදයෙන් දිට්ඨියෙන් ආස්වාදයක් වෙනම ගලවන්න වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. වෙනම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආස්වාදයේ මුල් කරගෙන යම් රස විඳ ගැනීමක් තිබෙනවා නම් යම් ආස්වාදයක් තිබෙනවා නම් මේ ආස්වාදයට දිට්ඨියත් යොමු වුණාම දිට්ඨියයි ආස්වාදයයි දෙකම එකට එකතු වුණාම ඒ ක්‍රියාවලිය තුළ රූපය පිළිබඳව වෙන්න පුළුවන්, ශබ්දය පිළිබඳව වෙන්න පුළුවන්, ගන්ධය පිළිබඳව වෙන්න පුළුවන්, රස ස්පර්ශය පිළිබඳව වෙන්න පුළුවන්, හිත කල්පනා කරන කාරණාවක් පිළිබඳව වෙන්න පුළුවන්. මේ අවස්ථා ඕනෑම තැනකදී ආස්වාදයකට ඉඩ සකස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ආස්වාදයත් එක්කම සත්පුද්ගල හැඟීම කියන තැනකින් එහෙම නැතිනම් අභිනිවේෂයක් වෙනවා නම් දිට්ඨියක් උපදිනවා නම් මෙන්න ආස්වාදයක් සමග දිට්ඨිය සම්බන්ධ වෙලා ආස්වාදයයි දිට්ඨියයි දෙක එකට බද්ධ වෙලා යොමු වෙලා තියෙනවා. එතකොට මේ උපදින ආස්වාදයේ මුල් කරගෙන ඇති වුණ දිට්ඨිය නිසා මේ දිට්ඨිය ආස්වාද දිට්ඨිය හැටියට නම් කරනවා. අර විදිහට ප්‍රභේද කළාම ඇහැ පිළිබඳව වෙන්න පුළුවන්, රූපය පිළිබඳව වෙන්න පුළුවන්, චක්කු විඥානය පිළිබඳව වෙන්න පුළුවන්. මේ විදිහට මේ ආයතනත් එක්ක මේ කරන ගනුදෙනුවත් එක්ක යම් ආස්වාදයක් එක්ක දිට්ඨියක බැස ගැනීමක් බැඳීමක් තිබුණා නම් මේ ආස්වාද දිට්ඨිය 35 ආකාරයකින් උපදිනවා කියලා පෙන්නනවා. මේ 35 විස්තර කරන්නට කාලය නෙවෙයි. ඒ නිසා මම ඒක කෙටියෙන් මතක් කළේ 35 ආකාරයකින් මේ දිට්ඨිය උපදිනවා කියන කාරණේ. මේ 35 ආදී මේ විදිහට කියන සංඛ්‍යාත්මක අගයන් ටික එකතු කළාම තමයි අර ධර්මතා 300ක් විදිහට නැත්නම් 300ක ධර්මතා ටිකක් විදිහට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින් එකක් තමයි ආස්වාදයේ මුල් කරගෙන ආස්වාදයට සමග දිට්ඨිය යොමු වුණාම දිට්ඨියත් ආස්වාදයත් දෙක එකට සම්බන්ධ වුණාම එතන උපදිනවා වැරදි විදිහේ දකින්න දැක්මවල් 35ක් කියලා පෙන්නනවා. ඊළඟට ආත්මානු දිට්ඨිය. ඒ කියන්නේ ආත්ම අනුකූල වෙච්ච. එහෙම නැත්නම් ආත්මානුකූල. එහෙම නැත්නම් අත්තානු ආත්මානු. ඒ කියන්නේ ආත්මයට අනුකූල. එහෙම නැත්නම් ආත්මානුකූලව ගත්තාම උපදින දිට්ඨියක් පිළිබඳව පෙන්වනවා. මෙතනදී මේ ආත්මය වෙනමත් දිට්ඨිය වෙනමත් කියන කාරණා දෙකක් තමයි මේ කතා කරන්නේ. ආත්මීය හැඟීම වෙනම ඇති වෙන කාරණයක්
දිට්ඨිය වෙනම ඇති වෙන කාරණයක්. වැරදි දැකීම තමයි මේ දිට්ඨිය කියලා කතා කරන්නේ. ආත්මයක් ගැන සිහි කරන බව වෙනම කාරණයක් වුණාට වැරදි විදිහට දකින්න දැක්ම වෙනම කාරණයක් තියෙනවා. ඒ නිසා මේ දෙකම එකට එකතු වුනහම ආත්මානුදිට්ඨිය කියලා හඳුන්වනවා. ආත්මයත් දිට්ඨියත් කියන මේ ධර්මතා දෙක එකට යොමු වුණාම ආත්මානුදිට්ඨිය උපදිනවා. මේක අපිට තේරෙන විදිහට ගත්තොත් යම් රූපයක් දැකලා එහෙම නැත්නම් යම් සද්දයක් අහලා අපිට ඒ රූපය කෙරෙහි හෝ වේවා ශබ්දය කෙරෙහි හෝ වේවා එහෙම නැත්නම් ස්කන්ධ කෙරෙහි හෝ වේවා අපිට ආත්මී හැඟීමක් ඇති වෙනවා. මේ කෙනෙක් එහෙම නැත්නම් මේ ආත්මයක් මේ පුද්ගලයෙක් කියන හැඟීමෙන් යුක්තව. ඒ ආත්මී හැඟීම තුළ එහෙම නැත්නම් ආත්මී කියන කාරණාව තුළ වැරදි විදිහට දකින්න දැක්ම වල ටිකක් ඉතුරු කරනවා. ඒ වැරදි විදිහට දකින්න දැක්ම තමයි ඒ ආත්මය එහෙනම් රූපෙද? එහෙම නැත්නම් ආත්මය කියලා කියන්නේ වේදනාවද? එහෙම නැත්නම් ආත්මය කියලා කියන්නේ සංඥාවද? ආත්මය කියලා කියන්නේ සංකාරයද? ආත්මය කියලා කියන්නේ විඥානයද? ආදී විදිහට මේ ස්කන්ධ ටිකේ ආත්මානුකූල ගතියට හිතන ස්වභාවයකටපත් වෙනවා නම් ඒ අනුව වැරදි විදිහේ දැක්මක් උපද්දව ගන්නවා නම් ඒක ආත්මය මුල් කරගත්තා වූ දැක්මකට එවත් වෙනවා වැරදි දැකීමක් විදිහට. ඒක ආත්මානුදිට්ඨිය හැටියට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එතනදී කාරණා 20ක් කතා කරනවා ආත්මානුදිට්ඨියට අනුකූලව. දිට්ඨිය වෙනමත් ආත්මය වෙනමත් ධර්මතා දෙකක් විදිහටයි උපදින්නේ. නමුත් ආත්මයත් දිට්ඨියත් දෙක එකට එකතු වෙනවාම එකට බැඳුනහම එකට යොමු වුණාම අර කලින් මතක් කළේ එකට සම්බන්ධ වුණාම එකට බැඳුනහම එකට බැසගත්තාම උපදිනවා ආත්මානුදිට්ඨිය. ආත්මානුදිට්ඨිය කාරණා 20කින් පැහැදිලි කරනවා. ඊළඟට තියෙනවා මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය කියලා කිව්වහම මිත්‍යාව සහ ඒ මිත්‍යාවට අනුව දකින දැක්ම. මෙතන මිත්‍යා කරුණු මිත්‍යා කියලා කියන්නේ වැරදි කරුණු. එහෙම නැත්නම් සාවද්‍ය කරුණු. මිත්‍යා කරුණු 10ක් පිළිබඳව කතා කරනවා. මිත්‍යා දිට්ඨිය 10 ආකාරයකින් කතා කරනවා. අපි දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා කතා කරන්නේ. යම් යාග හෝමයක් එහෙම නැත්නම් යම් පින්කමක් කළා නම් එයින් ලැබෙන විපාකයක් නැහැ කියන තැනකින් ඇති වෙනවා මිත්‍යා මතයක්. එහෙම නැතිනම් දිට්ඨියක් උපදින. ඒක මිත්‍යා දිට්ඨිය හැටියට සැලකෙනවා. මහා යාගයක් එහෙම නැතිනම් මහ විශාල පින්කම් කරනවා. සුළු පින්කමක් කළා වෙන්න පුළුවන්. මහ විශාල පින්කමක් කළා වෙන්න පුළුවන්. මේ කිසිම පින්කමක විපාක නැහැ කියලා තැනකින්. ඊළඟට සමහර වෙලාවට පෙර සසර ගත්තාම එහෙම නැතිනම් කලින් ආත්මය ගත්තාම ඒ ආත්මේ ඉඳන් මේ ආත්මයට ආපු අකණ්ඩව පැමිණිච්ච විඥානයක් තියෙනවා. නැත්නම් මේ ආත්මෙන් ඊළඟ ආත්මයට යන අකණ්ඩව යන විඥානයක් තියෙනවා. ආදී මේ විදිහට වැරදි විදිහට දකිනා වූ දැක්ම වල ටිකක් තියෙනවා. දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා කියනවා. කර්මයක් කළාට විපාකයක් නැහැ කියන තැනකින්. මවට පියාට සැලකුවට එහෙම නැතිනම් මේ යථාර්ථය අවබෝධ කරගත්ත අවබෝධ කරලා දේශනා කරන ශාස්ත්‍රවරයෙක් එහෙම නැතිනම් මඟ පෙන්වීමක් නැහැ කියන තැනකින්. මොකද මරණින් පස්සේ නැවත යන ස්වභාවයක් නැහැ. ඒ නිසා කර්ම කරන්න විපාක විඳින්න කෙනෙක් නැහැ කියන තැනින් අර්ථය අරගෙන මේ විදිහට මිත්‍යා දිට්ඨිය උපදවනවා දස ආකාරයකින්. මේකට කියනවා දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා. ඊළඟට තියෙනවා සක්කාය දිට්ඨිය. සක්කාය මුල් කරගෙන ඇති වෙන වැරදි දැක්ම. මෙන්න මේ සක්කාය මුල් කරගෙන ඇති වෙන වැරදි දැකීම 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා හඳුන්වනවා. එතනදී 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා කිව්වහම රූපය පිළිබඳව වේදනාව පිළිබඳව සංඥා සංකාර විඥානය කියන මේ ස්කන්ධ ටික පිළිබඳව වැරදි විදිහට දකින දැක්මක් උපදව ගන්නවා. ඒ ස්කන්ධ ටික අරඹයා
වැරදි විදිහට දකින දැක්මක් උපදවා ගන්නවා කියලා මතක් කළාට ඇත්තටම සක්කාය කියලා කියන්නේ පිරිසුදු ස්කන්ධ ටිකට නෙමෙයි. උපාදාන වශයෙන් මේ ස්කන්ධ ටික ගත්තාම මේ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධයේ ගණයට යනවා. මෙන්න මේ ස්කන්ධ ටික තුල තමයි සක්කාය කියලා කතා කරන්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ හටගත්තේ කොහොමද කියන අර්ථය නොදන්නකම යෙදුනහම ඇත්ත නොදන්නකම යෙදුනහම වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. අන්නේ දැක්මට කියනවා දිට්ඨිය කියලා. ඒ නිසා සක්කාය අරඹය වැරදි විදිහට දකින දැක්මක් ඇති වුනහම ඒ දැක්මට දිට්ඨිය කියලා කිව්වහම සක්කාය වෙනමත් දිට්ඨිය වෙනමත් නමුත් මේ දෙකම එකට යොමු වුණාම ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨියත් 20 ආකාරයෙන්ම තියෙනවා. රූපය ආත්මයේ විදිහට සලකනවා, වේදනාව ආත්මයේ විදිහට සලකනවා, සංඥා සංකාර විඥානය ආත්මයලා සලකනවා. ඒ කියන්නේ ආත්මයමයි කියන තැනකින් සලකනවා. මේ විදිහට ගත්තාම රූපය ඇසුරු කරගෙන ආත්මය පවතිනවා, වේදනාව ඇසුරු කරගෙන ආත්මය පවතිනවා, රූපයට බැසගෙන ආත්මය පවතිනවා. මේ විදිහට අර්ථ ගැන්වීම් ගණනාවක් තියෙයි ඒ සක්කාය මුල් කරගෙන. සක්කාය කියලා කිව්වෙම පංච උපාදානස්කන්ධයට කියන තවත් නමක්. ඉතින් සක්කාය අරඹය වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා නම් ඒකට දිට්ඨිය කියලා හඳුන්වනවා. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය 20 ආකාරයයි කියලා පෙන්නනවා. ඊළඟට තියෙනවා මේ කාරණාවම සක්කාය දිට්ඨියට අයිති කාරණාවම නැවත දෙකකට බෙදලා ගත්තා කියන අර්ථය ගන්නත් පුළුවන්. නමුත් මේ ධර්මතා දෙක වෙන වෙනම පෙන්නලා තිබෙනවා. මේ 16 එහෙම නැතිනම් මේ දිට්ඨි පිළිබඳව කතා කරන තැනේදී මේ ටික වෙන වෙනම පෙන්නලා කතා කරනවා. එතනදී සක්කාය වත්තුක සාස්වත දිට්ඨිය. සක්කාය වත්තුක අසාස්වත දිට්ඨිය. එහෙම නැතිනම් උච්ඡේද දිට්ඨිය කියලා කතා කරනවා. මේක ධර්මතා දෙකකින් බෙදලා පෙන්නනවා. සක්කාය වත්තුක සාස්වත දිට්ඨිය ධර්මතා 15කින් යුක්තයි කියලා පෙන්නනවා. සක්කාය වත්තුක සාස්වත දිට්ඨිය. සක්කාය මුල් කරගත්ත සාස්වත දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ සාස්වත දිට්ඨිය ධර්මතා 15කින් පෙන්නනවා. අපි මේක ටිකක් පැහැදිලි කරගමු. මේ ටිකක් විස්තරාත්මකව කතා කරමු. එතනදී සක්කාය මුල් කරගෙන සාස්වතයේ උපදින ආකාරයක් පිළිබඳව. ඒකත් එක්කම ඊළඟ කාරණාව මම ගන්නම් මගේ පහසුව සඳහා. සක්කාය වත්තුක උච්ඡේද දිට්ඨිය. එහෙම නැතිනම් අසාස්වත දිට්ඨිය, සාස්වත නොවන දිට්ඨිය හැටියට පෙන්නනවා. මේ කාරණා දෙකෙන් සක්කාය වස්තුක සාස්වත දිට්ඨියට ධර්මතා 15කුත් සක්කාය වත්තුක උච්ඡේද දිට්ඨියට කාරණා 5කුත් ඇතුළත් කරනවා. එතකොට එකතුව ගත්තාම අතනදී සක්කාය වත්තුක සාස්වතයෙන් 15කුත් සක්කාය වත්තුක උච්ඡේදයෙන් 5කුත් යෙදෙනකොට ධර්මතා 20ක් කතා කරලා තියෙනවා. මේ කතා කරන ධර්මතා 20ම තමයි සක්කාය දිට්ඨියේදී ධර්මතා 20ක් කියලා කතා කළේ මේ ටිකම තමයි. හැබැයි දැන් මේ ටික ප්‍රභේද කරනවා සක්කාය කියන තැනකින් දිට්ඨිය ඇති වුණා කියන තැනකින් කරන ප්‍රභේදයට වඩා තවත් ප්‍රභේදයක් කරනවා. සක්කාය වත්තුක සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයකට කියලා කියවනේ අපි. පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙන සාස්වත වශයෙන් දිට්ඨි 15ක් උපදිනවා. අසාස්වත වශයෙන් එහෙම නැතිනම් උච්ඡේද වශයෙන් දිට්ඨි 5ක් උපදිනවා. අපි මේ ටිකේ කාරණා ටික කතා කළොත් විස්තර කරන්න නෙමෙයි මේ අවස්ථාව. ඒ කියන්නේ එකක් ගානේ. නමුත් මේකේ කාරණාව අපි පැහැදිලි කරගත්තොත් සාස්වතයේ මුල් කරගෙන එහෙම නැතිනම් සක්කාය මුල් කරගෙන සාස්වත භාවය ඇති වෙන්නේ කොහොමද කියලා. සක්කාය මුල් කරගෙන
උච්ඡේද භාවය ඇති වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අසාස්වතය ඇති වෙන්නේ කොහොමද කියන කාරණා. එතනදී අසාස්වතය එහෙම නැත්නම් උච්ඡේදී කියලා කියන්නේ නැත කියන අන්තය. සක්කාය මුල් කරගෙන ආත්මී හැඟීමක් මේ තුල නැහැ කියන මට්ටම තමයි උච්ඡේද මට්ටමින් පෙන්වන්නේ. ඒක පැහැදිලි කර ගැනීම පිණිස මම ගන්නම් අර්ථය සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ඒ කෙරෙහි ඇතිවෙන දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය මුල් කරගෙන ඇති වෙනවා ඇති බවට මරණින් පස්සේ ආත්මීය හැඟීමෙන් මරණින් පස්සේ දිගටම යන කෙනෙක් හැටියට. එහෙම නැතිනම් ආත්මය වෙනමත් රූපය වෙනමත් ආත්මය වෙනමත් වේදනාව වෙනමත් ආත්මය වෙනමත් දිට්ඨිය වෙනමත්. එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික කෙරෙහි නැතිනම් උපාදානස්කන්ධ ටික කෙරෙහි ආත්මය වෙනමත් ස්කන්ධ ටික වෙනමත් දකිනවා මේ කෙනා. හැබැයි ආත්මය මේ වෙලාවේ ස්කන්ධ ටික විදිහටයි පෙනී හිටින්නේ. ආත්මය මේ වෙලාවේදී පෙනී හිටින්නේ ස්කන්ධ ටික විදිහටයි. අන්න එක කාරණාවක්. ඒ එක කාරණා පහකින් ප්‍රභේද වෙනවා. ඒ තමයි ඇහැ පිළිබඳව වෙන්න පුළුවන්. නෑ. ඒ වෙලාවේදී රූපය පිළිබඳව වෙන්න පුළුවන්. ඊළඟට වේදනාව පිළිබඳව වෙන්න පුළුවන්. සංඥාව පිළිබඳව වෙන්න පුළුවන්. සංකාරය පිළිබඳව වෙන්න පුළුවන්. විඥානය පිළිබඳව වෙන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් කෙරෙහි ස්කන්ධ ටික වෙනමත් එහෙම නැතිනම් ස්කන්ධ ටික වෙනමත් ඒ වගේම ආත්මේ වෙනමත් පවතිනවා කියන තැනකින් වෙන් කරලා අරගෙන ඒ ආත්මය තමයි දැන් මේ ස්කන්ධ ටික විදිහට පෙනී හිටින්නේ කියලා නැවත ආත්මේ ස්කන්ධ වලට බහලා ස්කන්ධ විදිහටයි පෙනී හිටින්නේ කියලා. අන්න එහෙම ගත්තාම එතන තියෙනවා කාරණා පහක්. ඊළඟට ආත්මේ වෙනමත් ස්කන්ධ ටික වෙනමත් පවතිනවා. ආත්මේ වෙනමත් ස්කන්ධ ටික වෙනමත් පවතිනවා. හැබැයි මේ ස්කන්ධ ටික දැන් ආත්මයට බැහැගෙනයි කටයුතු කරන්නේ කියලා පෙන්නනවා. ඊළඟට ස්කන්ධ ටික වෙනමත් ආයතන ටික ස්කන්ධ ටික වෙනමත් ඒ වගේම ඒ ස්කන්ධ ආරම්භය වෙන නැත්නම් පංච උපාදානස්කන්ධය වෙනමත් ආත්මය වෙනමත් තියෙනවා. හැබැයි දැන් ස්කන්ධ ටික ආත්මයට බැහැගෙනයි තියෙන්නේ කියලා පෙන්නනවා. ඒ විදිහට ගත්තාම ස්කන්ධ ටික ආත්මයට බැහැගෙන තියෙන අර්ථයෙන් සාස්වතේ පෙන්වනකොට කාරණා පහක් පෙන්වනවා. ස්කන්ධ ටික ආත්මයේ ස්කන්ධ ටිකට බැහැගෙන තියෙනවා කියන අර්ථයෙන් තව කාරණා පහක් පෙන්වනවා. ආත්මයේ වෙනමත් ස්කන්ධ ටික වෙනමත් තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ ආත්මයමයි ස්කන්ධ විදිහට පෙනී ඉන්නේ කියලා ගන්න අර්ථයෙන් පෙන්නනවා තවත් පහක්. එතන ස්කන්ධ කියන වචන වලට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික ඇතුළත් විය යුතුයි පස් විදිහට. එහෙම නැතිනම් කාරණා පහක්. මේ කාරණා පහ අර විදිහට තුන් ආකාරයකින් වර්ගීකරණය වෙනකොට ධර්මතා 15ක් ගොනු වෙනවා. මේ ධර්මතා 15ට කියනවා සක්කාය වත්තුක සාස්වත දිට්ඨිය කියලා. ඊළඟට තියෙනවා සක්කාය වත්තුක උච්ඡේද දිට්ඨිය. ආත්මේ වෙනමත් ස්කන්ධ ටික වෙනමත් දකින්නේ නැහැ. මොකද ආත්මයමයි ස්කන්ධ ටික කියන තැනකින් දකින්නේ. ආත්මයමයි ස්කන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ආත්මය වෙනමත් ස්කන්ධ ටික වෙනමත් දකින දැක්මක් මේ කෙනාගේ නැහැ. ඒ නිසා ඒක ඒ ජීවිතයත් සමගම එහෙම නැතිනම් ඒ ආත්මය එතනින්ම ඉවරයි. ඒ ජීවිතයේ බිඳ වැටෙනවත් එක්කම එහෙම නැතිනම් මරණයත් සමග නැවත ආයේ උප්පත්තියකට එහෙම නැතිනම් පුනර්භවයකට යොමු වෙන්නේ නැහැ කියන තැනකින් ගන්නා වූ අර්ථයක් ඇතිවයි මෙතනදී මේ උච්ඡේද මට්ටම පෙන්වන්නේ. එතන රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්, විඥානය වෙන්න පුළුවන්. මේ ස්කන්ධ පහ කෙරෙහි පංච උපාදානස්කන්ධය කෙරෙහි
ආත්මයක් ඇතේයි කියන තැනකින් එහෙම නැත්නම් ආත්මයමයි මේ ස්කන්ධ ටික කියන තැනකින් ස්කන්ධ ටිකමයි ආත්මය කියන තැනකින් අර්ථය අරගෙන තියෙනවා මෙතනදී. ඒ නිසා මේ ස්කන්ධ ටිකේ බිඳ වැටීමක් සිද්ධ වෙච්ච දවසට ස්කන්ධ ටික විනාශ වෙලා බිඳ වැටලා ගිය දවසට ආත්මයත් ඒත් සමගමයි විනාශ වෙන්නේ කියන තැනකින් අර්ථය අරගෙන තියෙනවා. ඒ නිසා මරණයෙන් පස්සේ නැවත ආත්මයකට එහෙම නැතිනම් මරණයෙන් පස්සේ නැවත පුනර්භවයකටපත් වෙන ස්වභාවයක් පිළිබඳව අර්ථයක් මෙතනදී ගන්නෙ නැහැ. මරණින් පස්සේ නැවත උප්පත්තියකට නොවන මට්ටම තමයි අර්ථ ගැන්වලා තියෙන්නේ. ඒ විදිහට ගත්තාම සක්කාය වස්තුක උච්ඡේද දිට්ඨිය පස් ආකාරයකින් පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙනවා අත්තග්ගාහික දිට්ඨිය. අත්තග්ගාහික දිට්ඨිය එහෙම නැතිනම් මේ දිට්ඨිය පිළිබඳව බෙදලා පෙන්නනවා කාරණා ධර්මතා 50කට. ධර්මතා 50ක් ඉදිරිපත් කරනවා. ඒ 50න් එකක්වත් මම මේ වෙලාවේදී මතක් කරන්නේ නැහැ. නමුත් අත්තග්ගාහික දිට්ඨිය උපදින්නේ කොහොමද කියන කාරණේ පෙන්වලා දෙන්න. ඒ දිට්ඨිය උපදින තැන අනුව වර්ගීකරණය වෙලා තියෙනවා. ඒක ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නහය වෙන්න පුළුවන්, දිව ශරීරය වෙන්න පුළුවන්, ඊළඟට චක්කු සම්පස්සේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චක්කු විඥානය වෙන්න පුළුවන්. මේ විදිහට ධර්මතා ගොනු කරලා තියෙනවා ධර්මතා 50කින්. කාරණා 50කට. එතනදී අත්තග්ගාහික කියලා කියන්නේ එක කෙලවරක් පිළිබඳව කතා කරනවා. මේක මෙන්න මෙතන මේ කෙලවරට පණුවනවා. එහෙම නැත්නම් මෙතනින් ඉවරයි කියලා එක කෙලවරකට පෙන්නනවා. එතනදී ඒක දිට්ඨියක් විදිහටපත් වෙනකොට අත්තග්ගාහි මට්ටම සහ දිට්ඨිය කියන්නේ ධර්මතා දෙකක්. හැබැයි අත්තග්ගාහි මට්ටම සමග දිට්ඨියත් යෙදුනාම ඒක අත්තග්ගාහික දිට්ඨිය කියලා හඳුන්වනවා. අපි කියමු උදාහරණයකට මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. මම ආයේ ඉදිරියෙන් එහාට යන්නේ නැහැ. මෙතනින් ඉවරයි. මෙතනින් කෙලවරකට පැමිණෙනවා. මගේ ජීවිතේ මෙතනින් කෙලවර වෙන නිසා මෙතනින් එහාට ආපහු යන්නේ නැහැ කියන තැනකින් ඒ කෙනාට සිහි වෙනවා නම් ඒ විදිහට කර්ම රැස් වෙනවා නම් ඒ විදිහට හිතනවා නම් ආයෙ නැවත මෙතනින් එහාට යන්නේ නැහැ කියන තැනකින් එතන අනිවාර්යයෙන්ම රහත් භාවයට පත් වෙලා තිබුණොත් ඔය කියන අර්ථය කෙලෙස් දුරු වෙච්ච නිසා මේ ආශ්‍රවයන් අනුශයන් දුරු වෙච්ච නිසා සාක්ෂාත් වෙච්ච නිර්වාණයක් නිසා ආය නැවත උපදිනවා කියන එකක් පනවන්න ලැබෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් නැවත උපදිනවද නැද්ද කියලා අහන ප්‍රශ්නේම සුදුසු නැති ප්‍රශ්නයක්. නමුත් මෙතනදී පෙන්වන්නේ අත්තග්ගාහික දිට්ඨිය ඇති වුනහම මම මරණින් පස්සේ නැවත යන්නේ නැහැ කියන තැනකින් කෙලවර කරලා පෙන්නනවා. එතනින් අත්තග්ගාහි කරලා පෙන්නනවා. එතන එතන කෙලවර කරලා පෙන්නනවා. ඒ අර්ථයෙන් ගත්තොත් අර නිවන ගැන නෙමෙයි මේ පෙන්වන්නේ. ආර්යයන් වහන්සේලාගේ පත්වෙච්ච අධිගමයේ පිළිබඳව නෙමෙයි පෙන්වන්නේ. මේ පෙන්වන්නේ දිට්ඨියකට අනුකූලවයි. වැරදි විදිහට දකිනා වූ දැක්මක් තමයි මෙතනදී තිබෙන්නේ. මම මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ කියන තැනකින්. උපදිනවා නම් තව ආත්ම දෙකයි ආත්ම තුනයි ආදී විදිහට තව ආත්ම මෙන්න මෙච්චරකයි කියන තැනකින් ගන්නවා නම් ඒ අරගෙන තියෙන්නේ මේ අත්තග්ගාහික කෙලෙසීමයි. ඉතින් ඒ නිසා මෙතනදී අර්ථය හොඳට තේරුම් ගන්නට ඕනේ මේ විදිහට මම කියන කාරණාව ඇහැ මුල් කරගෙන මම කියලා. රූපේ මුල් කරගෙන මම කියලා. චක්කු විඥානයේ මුල් කරගෙන මම කියලා. එහෙම නැත්නම් චක්කු සම්පස්සේ මුල් කරගෙන මම කියලා ආදී මේ විදිහටම ඇහැ කන නහය දිව ශරීරය සහ මනස කියන මේ ධර්මතා ටික අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙනවා. එතනදී අත්තග්ගාහික දිට්ඨිය උපදිනවා නම් ඒ කියන්නේ කෙලවරක් දකින්නවා නම් මේ රූපේ මෙන්න මේ කෙලවරෙන් ඉවරයි. මෙන්න මේ වේදනාව මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ඉවරයි. මේ සංඥාව මෙතෙන්ට ඉවරයි, මේ සංකාරය මෙතෙන්ට ඉවරයි, මේ විඥානය මෙතෙන්ට ඉවරයි කියලා අපි කෙලවරක් පමුණවනවා නම් ආත්මී සත්පුද්ගල හැඟීම පවත්තන પરම්පරාව කෙලවරක් කළ මෙන්න මෙතනින් ඉවරයි කියලා පනවනවා නම් ඒ පැනවීම නිරෝධයේ පැනවීමක් නෙමෙයි ලෝකයේ ඇතුළේම පනවපු දෙයක්. ඇති බවට පනවපු ගත්ත කාරණාවක
කෙලවරක් පෙන්නවා. නිට්ටාවක් පෙන්නවා කියන තැනකින් පෙන්නපු දිට්ඨියක් තමයි මේ අත්තග්ගාහික දිට්ඨිය කියලා කියන්නේ. මේ අත්තග්ගාහික දිට්ඨිය අර විදිහට ප්‍රභේද වෙලා කාරණා ධර්මතා 50ක් විදිහට පෙන්නනවා. ඊළඟට පූර්වන්තානු දිට්ඨිය. පූර්වන්තානු දිට්ඨිය දිට්ඨි 18ක් විදිහට බෙදෙනවා. කාරණා 18ක් විදිහට බෙදෙනවා. එතරම්දී පූර්වන්තානු දිට්ඨිය ගත්තාම පූර්වන්තානු දිට්ඨියේදී පැහැදිලි කරන්නේ පෙන්වන්නේ අපි මේ යන සසර ගමනේ පෙර ජීවිතේ මං කවුරු වෙලා ඉන්නේ නැද්ද? එහෙම නැතිනම් ආත්මානුරූපීව පෙර ජීවිතේ මම මේ මෙහෙම දේවල් කරන්නේ නැති මම මේ විදිහට වෙලා ඉන්නේ නැති කියලා ආත්මී හැඟීම මුල් කරගෙන పూర్වයට හිත දුවන ස්වභාවයකටපත් වෙනවා. ඊළඟ ආත්මෙ නෙමෙයි ආත්ම 100කට කලින් මං කොහොමද? ආත්ම 1000කට කලින් කොහොමද? ආත්ම ලක්ෂයකට කලින් කොහොමද? ආදී මේ විදිහට මේ ආත්මයක් ගානේ పూర్වය අනුව ගිහිල්ලා දුවනවා. එහෙම නැතිනම් పూర్වාන්තයට අත්තාන එහෙම නැත්නම් పూర్වයේ ඇති බවට ඇති කරගන්නා වූ දිට්ඨියට කියනවා పూర్වන්තානු දිට්ඨිය කියලා. මේ දිට්ඨිය ධර්මතා 18කින් සංග්‍රහ කරනවා විස්තර කරනවා. ඒක කාරණයක්. ඊළඟ කාරණාවේදී පෙන්නනවා අපරන්තානු දිට්ඨිය කියලා. අපරන්තානු දිට්ඨිය කියලා කියන්නේ මරණින් පස්සේ එහෙම නැතිනම් මේ ජීවිතයෙන් පස්සේ අපර එහෙම නැතිනම් අනාගතයට කවුරු වෙලා උපදීද මම මොන දේවල් මට ලැබෙයිද මොන සැප සම්පත් මට ලැබෙයිද මොන දුක් පීඩාවන් මට ලැබෙයිද මම කවුරු වෙලා කොහොම වෙලා ජීවත් වෙයිද කියන තැනකින් අපරන්තයට යනවා. අපරන්තයේ පැත්තට ගියාම එතනදී ඒ මුල් කරගෙන ආත්මී හැඟීම මුල් කරගෙනයි ඒ ඉදිරියට බලන්නේ. ඒ ඉදිරියට යොමු වෙන්නේ. ඒ ඉදිරියට සිහි කරන්නේ. මෙන්න මේ කාරණාව මුල් කරගෙන අපරන්තයේ පැත්තට එහෙම නැතිනම් අපරන්තානු දිට්ඨියට ධර්මතා 44ක් උපදිනවා. මෙතනදී බලන්න ටිකක් ගණන් කරලා 44යි 18යි මේ දෙක එකතු කළාම 44ට 18ක් එකතු වුණාම 62ක් හැදෙනවා. මෙන්න මේ 18 පූර්වාන්තානුව ගිය 18ත් අපරන්තානුව ගිය 44ක් කියන මේ ධර්මතා 62ම ගත්තාම ඔන්න ඔය 62ම කැටි කරලා අරගත්තාම දෙන උත්තරයක් තමයි දෙසට මිත්‍යා දිට්ඨිය කියලා කතා කරන්නේ. අපි මිත්‍යා දිට්ඨි 62ක් කියලා කතා කරනවානේ. දෙසට මිත්‍යා දිට්ඨිය කියලා පෙන්නනවා. මෙන්න මෙතනදී මේ කතා කරේ මෙන්න මේ පූර්වාන්තයට 18කුත් අපරාන්තයට 44කුත් විදිහට බෙදලා පෙන්වීමේ දෙසට මිත්‍යා දිට්ඨිය. ඊළඟට ඒ පූර්වාන්තයට සහ අපරාන්තයට පිළිබඳව පෙන්වුවේ ඊළඟට අපිට කතා කරන්නට තිබෙනවා සංයෝජනික දිට්ඨිය. සංයෝජනික වෙච්ච දිට්ඨිය ධර්මතා 18කට බෙදෙනවා. එතනදී සංයෝජන වෙනමත් දිට්ඨිය වෙනමත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දිට්ඨි නොවන සංයෝජනක් තියෙනවා. සංයෝජන වෙන දිට්ඨිත් තියෙනවා. අර මම මුලින් කතා කළා වගේම සංයෝජනීය වෙන දිට්ඨියත් සංයෝජන නොවන දිට්ඨිත් මොනවද කියලා අපි ටිකක් පැහැදිලි කරගමු මෙතනදී. සංයෝජනයක් වෙනවා කියලා කියන්නේ බැඳීමක් ඇති වෙනවා කියන අර්ථය. එහෙම නැත්නම් බැඳෙනවා කියන තැනින් එතනදී සංයෝජන ධර්මතා 10ක් පෙන්නනවා දස සංයෝජන හැටියට. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට කාමරාගය, එහෙම නැත්නම් පටිඝය, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා මේ විදිහට සංයෝජන ධර්මතා 10ක් පැහැදිලි කරනවා.
මේ සංයෝජන සියලු සංයෝජන දිට්ටි නෙමෙයි. කියන්නේ සියලුම සංයෝජන ගත්තාම මේ සියලුම සංයෝජන වලට දිට්ටි කියලා කියන්න බෑ. සියලුම දිට්ටි වලට සංයෝජන කියලා කියන්න බෑ. දිට්ටි වෙනමත් සංයෝජන වෙනමත් පවතිනවා. හැබැයි සංයෝජනද වන දිට්ටිද වන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය සහ සීලබ්බත පරාමාස කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කිව්වහම මේක දිට්ඨියකුත් වෙනවා මේක සංයෝජනයකුත් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා අපි කතා කරන තැනේදී කතා කරලා තියෙන්නේ සංයෝජන පිළිබඳව. දිට්ඨි ගැන කතා කරනකොට අපි සක්කාය දිට්ඨිය ආදී විදිහට දිට්ඨිය කතා කරන තැනදී එතන දිට්ඨිය පිළිබඳව කතා කරලා තිබෙනවා. මේ දෙකම එකට මුණ ගැහෙන තැනක් හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කිව්වහම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨියකුත් වෙනවා. සක්කාය දිට්ඨිය සංයෝජනයකුත් වෙනවා. ඒ නිසා අපිට පෙන්නනවා සංයෝජනික වෙච්ච දිට්ඨි පිළිබඳව. සංයෝජනික වෙච්ච දිට්ඨියක් පිළිබඳව කතා කරනවා. එහෙම සංයෝජනික වෙච්ච දිට්ඨිය යෙදෙන ආකාර අනුව යෙදෙන ධර්මතා ටිකේ යෙදෙන ආකාර අනුව සංයෝජන 18ක් ගැන නෙමෙයි දිට්ඨි 18ක් ගැනත් නෙමෙයි සංයෝජනයත් සමග දිට්ඨිය යෙදුනහම ධර්මතා 18කදී මේ සංයෝජනික දිට්ඨිය විද්‍යමාන වෙනවා කියලා පෙන්වනවා. එහෙනම් සංයෝජනය වෙනමත් දිට්ඨිය වෙනමත් පවතිනවා. හැබැයි එක අවස්ථාවක දිට්ඨියම සංයෝජනයක් වෙන අවස්ථාවක් හම්බ වෙනවා. ඒකයි සක්කාය දිට්ඨිය දිට්ඨියකුත් වෙනවා. සක්කාය දිට්ඨිය සංයෝජන කෘත්‍යකුත් කරනවා. මෙන්න මේ විදිහට අර්ථය ගත්තාම පැහැදිලි වෙනවා. ඊළඟට තියෙනවා අහන්තිමානී විනිබන්ධන දිට්ඨිය කියලා. මෙතනදී අහං අතිමාන මම වෙමි කියන තැන එහෙම නැත්නම් මගේ වෙමි කියන තැනකින් විනිබන්ධනයක් බැඳෙන ස්වභාවයක් තියෙනවා. එහෙම මාන්නෙන් බැඳෙන ස්වභාවය ඇති වෙන දිට්ඨියක් පෙන්නනවා. අහන්ති එහෙම නැත්නම් මම වෙමි කියන තැනකින් මම කියන කාරණාව එහෙම නැත්නම් මම කියන තැනකින් මාන්නය ඇති කරවගෙන බැඳෙන නැත්නම් විනිබන්ධනය වෙන දිට්ඨි 18ක් පෙන්නලා තියෙනවා. දිට්ඨි කාරණා 18ක 18 පොලක උපදිනවා කියලා අරගෙන අර්ථය පැහැදිලි කරනවා. එතනදී මම වෙමි කියන තැනින් ගත්තාම ආත්මී හැඟීම මිශ්‍ර වෙලා ආත්මී හැඟීම ඝටිත වෙලා මම කියන හැඟීම තියෙනවා. හැබැයි ඒත් සමගම ඒකට බැඳිලා දිට්ඨියකුත් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට මම වෙමි කියන තැනක ඇති කරගත්තා වූ දිට්ඨි ස්වභාවය ධර්මතා 18කින් විග්‍රහ කළ පෙනෙන අවස්ථා 18කින් ඊළඟට තියෙනවා මමන්තිමාන විනිබන්ධන දිට්ඨිය. මගේ කියන තැනකින් කලින් කතා කළේ මම කියන තැනකින් දැන් කතා කරනවා මගේ කියන තැනකින්. මගේ කියන තැනකින් මාන්නය ඇති කරගෙන විනිබන්ධනය වෙන නැතිනම් බැඳෙනවා. මෙතන මාන්නය කියන්නේ මනින බවක් තියෙන්නේ. මිනුම් දණ්ඩක් තියෙන්නේ. මම වෙමි කියලා හෝ මගේ වෙමි කියන තැනකින් බැඳෙන ස්වභාවයකට පත් වෙනවා නම් මෙන්න මේ බැඳෙන ස්වභාවයට නිසා උපදින දිට්ඨියක් තියෙනවා නම් මේ දිට්ඨිය වෙනමත් මම වෙමි කියන හැඟීම වෙනමත් කාරණා දෙකක් ධර්මතා දෙකක්. නමුත් මේ දෙකම එකට යෙදුනහම මම වෙමි කියන කාරණාවත් සමගම දිට්ඨිය යෙදුනහම එනතිනම් මගේ වෙමි කියන තැනකින් එනතිනම් මගේ කියන කාරණාවත් සමග දිට්ඨිය යෙදුනහම මේ කියන ධර්මතා ටික උපදිනවා. ඊළඟ කාරණාව හැටියට පෙන්නනවා අත්වාද පටිසංයුක්තතා. අත්වාද පටිසංයුක්ත දිට්ඨිය.
අත්වාදය කියලා කියන්නේ ආත්මවාදයෙන් යුක්තයි. යම් ආත්මී හැඟීමකින් යුක්තව යම් තැනක පටිසංයුක්තයි නම්, යම් තැනක බැඳිලා පවතිනවා නම්, වෙලිලා පවතිනවා නම්, ගැටලා පවතිනවා නම්, ආත්මවාදය කියන්නේ ආත්මී හැඟීමෙන් අත්වාද කියන තැනින් පෙන්නනවා ඇත කියන අර්ථයක් හඳුන්වලා. ආත්මී හැඟීමත් මේ තුල ඝටිත වෙලා තියෙනවා ඇතයි කියන හැඟීමෙන්. ඒ කියන්නේ නිට්ටය පවතිනවා කියන අර්ථය මේ තුල ගැබ් වෙලා තියෙනවා. යම් තැනක නිත්‍ය බවකින් එහෙම නැතිනම් ඇත්තටම තියෙනවාමයි කියන තැනකින් අරගත්තාම ඒ තුල ඝටිත වෙලා ඒ තුල රැඳිලා පවතිනවා කියලා පෙන්නනවා ධර්මතා 20කින්. එහෙම නැතිනම් කාරණා 20 තැනකින් මේ දිට්ඨිය පැහැදිලි කරනවා. ඒක අපි මේ විදිහට අර්ථය ගමු. මේ ආත්මය නොනැසී පවතින ආත්මයක්. දිගටම පවතිනවා මේ ආත්මය. ඒ නිසා මේ ආත්මයක් ගානේ එක දිගටම පවත්වාගෙන යන ආත්මයක් තමයි සසරේ තියෙන්නේ. ඒ නිසා මේ ආත්ම භාවයේ මුල් කරගෙන ඇති බවට එහෙම නැත්නම් ස්ථීරසාර නිත්‍ය වශයෙන්ම පවතින ආත්මී ස්වභාවයක් පිළිබඳවයි මෙතන පටිසංයුක්තයි කියලා කියන සමග ගැටිලා පවතිනවා, යොමු වෙලා පවතිනවා, යෙදිලා පවතිනවා කියන අර්ථය ගන්න පුළුවන්කම තිබෙනවා. මම මේ ජීවිතය ගත්තහම පෙර සසරේ ඉඳන්ම ආපු මම ඉන්නවා. තව දුරටත් ඉදිරියට යන මම ඉන්නවා. එහෙම නැත්නම් පුද්ගලයෙක් කියන ආත්මයක් තිබෙනවා. මේ විදිහට ගත්තහම සසරේ අනන්ත සසරක පටන් මේ මොහොත වෙනකම්ම ආපු එක ආත්මයක් තියෙනවා. ඒ වගේම මේ ආත්මය දිගටම පවතින ආත්මයක්, දිගින් දිගට යන ආත්මයක් කියන තැනකින් තියෙනවා. මේ විදිහට ආත්මී ස්වභාවය එක දිගටම ව්‍යාපාර ණයින් එහෙම නැතිනම් ව්‍යාපාරයක් විදිහට එහෙම නැතිනම් එක දිගටම පවතින ආත්මයක් විදිහට ගමන් කරලා තියෙනවා කියන තැනකින් ගත්තහම එතන නිත්‍ය සංඥාවත් ඇතුළත් කරලා තියෙනවා. නිත්‍ය සංඥාවත් ඒ තුළ ගැබ් වෙලා තියෙනවා. ආත්මයේ පුල් පිළිබඳව වූ සිද්ධියකුත් ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අන්තවාද එහෙම නැතිනම් ආත්මවාදයෙන් යුක්ත වෙච්ච දිට්ඨියක් උපදින්නේ කියලා පෙන්වනවා. ඒ අවස්ථාව 20 ආකාරයක එහෙම නැතිනම් අවස්ථා 20කදී 20 පොලකදී උපදින්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට ලෝකවාද පටිසංයුක්තතා. ලෝකවාද පටිසංයුක්තතා දිට්ඨිය කියලා පෙන්වනවා. ලෝකවාද පටිසංයුක්තතා දිට්ඨිය ධර්මතා 8කින් පැහැදිලි කරනවා. එතනදී ලෝකවාදී කියලා කියන්නේ අද අපි යම් ධර්ම කාරණාවක් අරගෙන අපි හිතමු උදාහරණයකට ගත්තහම භෞතිකවාදය කියලාද යම් වාද විවාද ඇති කරගෙන තිබෙනවා නම් මේ ලෝකයේ පිළිබඳව, ඒ කියන්නේ ඝන බාල ලෝකයේ පිළිබඳව, සතර මහා ධාතු ලෝකයේ පිළිබඳව යම් වාද විවාද ආදී පවත්වනවා නම් ඒ පවත්වන වාද විවාද සියල්ලම ලෝකයේ පැත්තට නැඹුරු වෙච්ච ලෝකයේම ඇත්ත කරගත්ත ඒ තුල රැවටුන වාද විවාදයන්මයි. ඒ නිසා ඒක ලෝකය පිළිබඳව කරන වාදයක්. හැබැයි මේ තුල ඇත්ත නොදන්නකම නිසා වැරදි විදිහට දකින දැක්මකුත් තිබිලා තියෙනවා. ලෝකවාදයේ පිළිබඳව ඝටිත වෙලා තියෙනවා දිට්ඨිය. ඒ නිසා දිට්ඨියත් ලෝකවාදයත් කියන මේ ධර්මතා දෙකම එකට මුණ ගැහිලා එකට යොමු වෙලා තියෙනවා. අපි කියනවා ලෝකෙ ගත්තාම සමහර අය ලෝකයේ මේ දේවල් තියෙනවා කියලා කියනවා. සමහර අය කියන නෑ ලෝකේ ඒවා නෑ. ලෝකෙ මේ දේවල් තියෙනවා කියලා. යම් කෙනාට සාපේක්ෂව මේ කියන අර්ථයන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණයකට ගමු. කෙනෙක් ගහක් පෙන්නලා මේ ගහට කියන්නේ අපි හිතමු උදාහරණයකට ඇල්බීසියා ගහ කියලා. තව කෙනෙක් පෙන්නනවා ඒ ගහම පෙන්නලා මේකට කියන්නේ ලාඩප්ප ගහ කියලා. තව කෙනෙක් ඒ ගහම පෙන්නලා කියනවා මේකට කියන්නේ ගිනිසීරියා කියලා. ඒ ගහම පෙන්නලා තව කෙනෙක් කියනවා මේකට කියන්නේ ඇල්බීසියා කියලා. මේ විදිහට ගත්තහම මේ අය අතර වාදයක් ඇති වෙනවා. මොකද්ද වාදය? ලෝකයේ එහෙම නැතිනම් මේ ගහ ඇල්බීසියා ගහක්මයි.
තව කෙනෙක් වාද කරනවා නෑ නෑ මේක ගිනි සීරයක් ගහක්මයි. තව කෙනෙක් කියනවා මේක ලාඩප්ප ගහක්මයි කියලා. මේ විදිහට මේ අය අතර මේ ලෝකය මුල් කරගෙන ලෝකයේ යමක් මුල් කරගෙන වාදයන් ඇති වෙනවා. වාදයන් ඇති වෙන්නේ තමන්ගේ මතය තහවුරු කරන්න. ආත්මී හැඟීම මුල් කරගෙන ඒ ආත්මී හැඟීමෙන් යුක්තව ඒ තහවුරු කරන්නට තමයි ඒ තුල ඒට බැසගෙන කටයුතු කරන්නට තමයි යොමු වෙලා තියෙන්නේ. දැන් මේ හැම කෙනෙකුගේම වාදයේ තියෙන ලෝකෙ ඇතුලේ වාදයක්. ලෝකෙන් ඈතර වෙන්න කරන වාදයක් විවාදයක් නෙමෙයි. මේ වාදයේ ලෝකෙ ඇතුලේ තියෙන වාදයක්. ලෝකෙ ඇතුළටපත් වෙලා තියෙන. එහෙම නැත්නම් ලෝකෙ තුල වාදයක්. ඒ නිසා තමයි ලෝකවාදය පටිසංයුක්තයි. ලෝකවාදයේ සමග සම්බන්ධ වෙලා ගැටිලා පවතින උපදින දිට්ඨියක් තියෙනවා නම් මේ දිට්ඨියට කියනවා ලෝකවාද පටිසංයුක්ත දිට්ඨිය කියලා. අපි මේක තව දුරටත් ගත්තොත් භෞතිකව විතරක් නෙමෙයි මේ කාරණේ තියෙන්නේ. මානසික සිද්ධියකින් මේක පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. මානසික සිද්ධිය කියලා කිව්වහම අපි මනෝමයෙන් ලෝකෙකුත් හදා ගන්නවා. දැන් අපි හිතමුකෝ භෞතිකයක් කතා කරන්නට වෙන්නේ නැහැනේ අරූපාවචර මට්ටමේදී. නාම ධර්ම ටික පිළිබඳව විතරක් කතා කරන තැනදී. හැබැයි අරූපාවචර මට්ටමට මානසික මට්ටම ගත්තාම එතනත් ලෝකයක් මෙයාට හැදෙනවා. රූපාවචර මට්ටමේ ලෝකයක් හැදෙනවා. කාමාවචර මට්ටමේ ලෝකයක් හැදෙනවා. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා කතා කරන්නේ ඒකයි මේ. කාම ලෝකයේ යම් මට්ටමක වාද විවාද පවත්වනවා නම් ලෝකයේ ඇතුළට බැහැලා ලෝකයේ ඇත්ත කරගෙන කාම ලෝකයේ තුල යම් ආකාරයක වාද විවාද ටිකක් පවත්වනවා නම් ඒ පවත්වන වාද විවාදයත් එක්ක පටිසංයුක්ත වෙලා යම් ගැටුමක් එහෙම නැත්නම් බැඳිලා තියෙනවා නම් වැරදි විදිහේ දැක්ම ඒ දිට්ඨිය වෙනමත් කාම ලෝකයේ පිළිබඳව වාද විවාද පවත්වන ස්වභාවයේ වෙනමත් ධර්මතා දෙකක්. හැබැයි මේ දෙකම එකට මිශ්‍ර වුණාම එකට ඝටිත වුණාම එකට යොමු වුණාම ඒ දිට්ඨියට කියනවා ලෝකවාද පටිසංයුක්ත දිට්ඨිය කියලා. ඒක කාම ලෝකෙ මුල් කරගෙන. යම් කෙනෙක් රූප ලෝකයේ පිළිබඳව යම් වාද විවාද පවත්වනවා නම් රූප ලෝකයේ නීවරණ තියෙනවා කියලා කියයි නීවරණ නැහැ කියලා හරි අපි මේ උදාහරණයකට ගත්තේ යම් කෙනෙක් තියෙනවා රූප ලෝකේ නීවරණ තියෙනවා කියලා. යම් කෙනෙක් කියනවා නෑ නෑ රූප ලෝකේ නීවරණ නැහැ කියලා. මේ දෙන්නා වාද විවාද පවත්වනවා. මේ විදිහට යම් වාද විවාද පවත්වන්නේ රූප ලෝකයේ පැත්තට නැඹුරු වෙලා නම් රූප ලෝකයේ ඇත්ත කරගෙන නම් රූප ලෝකයේ තුල ඉඳගෙන නම් මේ කරන සියලුම වාද විවාද ටික ලෝකවාදයේ ගණයට යනවා. යම් ලෝකයේ පිළිබඳව වාද විවාද පවත්වනවා නම් ඒ ගණයටම යනවා. ඒ පවත්වන වාද විවාදයන් සමග පටිසංයුක්තව දිට්ඨිය යෙදුනොත් වැරදි දැකීමක් යෙදුනොත් ඒක ලෝකවාද පටිසංයුක්තා කියන මට්ටමින් බෙදන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අරූප මට්ටමෙත් ඒ විදිහමයි. මේ විදිහට කාම ලෝකේ වෙන්න පුළුවන්, රූප ලෝකේ වෙන්න පුළුවන්, අරූප ලෝකේ වෙන්න පුළුවන්. මේ තුන් භූමිය අනුවම තුන් ලෝකයේ අනුවම යම් ආකාරයක ලෝකය පිළිබඳව වාද විවාදයන් පවත්වමින් කටයුතු කරනවා නම් ඒ සමග පටිසංයුක්ත වෙලා තියෙනවා නම් අන්න ඒකට හඳුන්වනවා ලෝකවාද පටිසංයුක්තතා දිට්ඨිය කියලා. එහෙම දිට්ඨි 8 අවස්ථාවකදී උපදින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙනවා භව දිට්ඨිය. ඒ වගේම විභව දිට්ඨිය. මෙතනදී භව දිට්ඨිය සහ විභව දිට්ඨිය එකටම අරගෙන මම කතා කරන්නම් පැහැදිලි කරන්නම් පහසුව සඳහා. එතනදී භව දිට්ඨිය කියලා කියන්නේ යම් භවයක්. එහෙම නැතිනම් ඇති බවට හම්බ වෙච්ච කාරණාව තුළ ඇත්ත ඇති හැටියටම දකින්නේ නැතුව ඒ ඇති බවට හම්බ වෙච්ච ස්වභාවය ඇත්ත කරගෙන ඒ මට්ටම භවයේ හැටියට පෙන්වනවා. ඒ ඇත්ත කරගත්ත එහෙම නැතිනම් ඇති බවට හම්බ වෙච්ච ස්වභාවය ඇත්ත කරගෙන ඒ කෙරෙහි වැරදි විදිහට දකිනවා නම් දැක්මකුත් ඇති කරගන්නවා නම් නිවැරදිව දකින්නේ නැතුව වැරදි විදිහට දකිනවා නම් ඒ දැක්ම දිට්ඨිය කියලා හඳුන්වනවා. භවයේ පිළිබඳව වැරදි විදිහට දකින දැක්ම නිසායි භව දිට්ඨිය කියන ධර්මතාවය උපදින්නේ. ඊළඟට විභව දිට්ඨිය කියලා කියන්නේ භව ප්‍රාර්ථනා නොකරන මට්ටම. එහෙම නැතිනම් භවයෙන් මිදෙන මට්ටම. එහෙම නැත්නම් භව ප්‍රාර්ථනා නොකරන මට්ටම. එතනදී සමාහලට කාම භවයේ ප්‍රාර්ථනා නොකරන මට්ටම. කාම ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කාම භවයේ ප්‍රාර්ථනා කරන්නේ නැති මට්ටම. හැබැයි
එහෙම කාම භවයේ කාම ලෝකේ එහෙම නැතිනම් කාමයේ ප්‍රාර්ථනා කරන්නේ නැතිකමම ඒ කෙනාට විභව මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ආත්මී හැඟීමෙන් මම තමයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ, මට තමයි එපා මම තමයි කාමයෙන් වැළකෙන්නේ, මම තමයි කාමයේ අත්විඳින්නේ නැත්තේ, මම තමයි කාමයෙන් මිදෙන්නේ කියන අර්ථයෙන් යුක්තව කාමයේ පිළිබඳව කටයුතු කරනවා නම්, කාමයෙන් වෙන් වෙනවා නම්, ඒ කෙනා භවයේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන තැනකින් තියෙනවා නම් ඒක විභව මට්ටමටපත් වෙනවා. ඇති බවට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැබැයි ඇති බවට ප්‍රාර්ථනා කරන්නේ නැති වුණාට නැති බවක් ප්‍රාර්ථනා කළාට ඒ නැති බව ප්‍රාර්ථනා කිරීම ඇති බවට සාපේක්ෂ සිද්ධියක්මයි. මට යමක් නැති බව මං හොයනවා නම් ඒ හොයන්නේ මට තියෙන එකකට සාපේක්ෂවමයි. ඒ නිසා විභවය පිළිබඳ එහෙම නැතිනම් නැති බව පිළිබඳව ප්‍රාර්ථනා කරනවා නම් ඒද ඇති භවයේ නැතිවීමක් ප්‍රාර්ථනා කිරීමක්මයි. ඒ නිසා එතනද වැරදි විදිහට දකිනවා දැක්මක් මම විසින් හෝ කරන ලද්දක් හැටියට, ආත්මයක් විසින් හෝ සිද්ධ කරන ලද්දක් විදිහට වැරදි විදිහට දිට්ඨියක් ඇති කරව ගන්න. ඒ ඇති වෙන දිට්ඨියට කියනවා විභව දිට්ඨිය කියලා. දැන් අපි මේ වෙනකොට 16 දිට්ඨියක් කතා කරලා තියෙනවා. දිට්ඨි 16ක් පිළිබඳව කතා කරලා තියෙනවා. ආස්වාද දිට්ඨිය, ආත්මානු දිට්ඨිය, ඊළඟට මිත්‍යා දිට්ඨිය, සක්කාය දිට්ඨිය, සක්කාය වත්තුක සාස්වත දිට්ඨිය, ඊළඟට සක්කාය වත්තුක උච්ඡේද දිට්ඨිය, අත්තග්ගාහික දිට්ඨිය, ඊළඟට පූර්වාන්තානු දිට්ඨිය, අපරන්තානු දිට්ඨිය, සංයෝජනික දිට්ඨිය, ඊළඟට අහන්තිමානේ විනිබන්ධන දිට්ඨිය, ඊළඟට මමන්තිමාන විනිබන්ධන දිට්ඨිය, ඊළඟට අන්තවාද පටිසංයුක්තා දිට්ඨිය, ලෝකවාද පටිසංයුක්තා දිට්ඨිය, භව දිට්ඨිය සහ විභව දිට්ඨිය කියලා අපි දිට්ඨි ටික පිළිබඳව කතා කරලා තිබෙනවා. ඉතින් මේ දිට්ඨි වලට අවශ්‍ය ඇතුළත් වෙන කාරණා කොච්චරක් තියෙනවද කියන එකත් මම මතක් කළා. ඒ කතා කරන අතරදිම ඒ කාරණා ටික එකතුවක් ගත්තාම 300ක විතර එකතුවක් අපිට මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ධර්මතා ටික තමයි මම එදා මතක් කළේ 300ක් විදිහට ධර්මතා පවතිනවා කියලා. ඉතින් මේ විදිහට අපි දිට්ඨිය පිළිබඳව කතා කළා, දිට්ඨිය උපදින ආකාරය පිළිබඳව කතා කළා, දිට්ඨිය උපදින තැන පිළිබඳව කතා කළා, දිට්ඨියේ නැගිටින අවස්ථා පරිඋත්ථානයක් ගැන කතා කළා. ඊළඟට දිට්ඨිය විවිධ ප්‍රභේද වලින් දිට්ඨිය උපදින විදිහ අනුව, දිට්ඨිය පවත්තන ස්වභාවය අනුව දිට්ඨි 16 දිට්ඨියක් ගැන කතා කළා. ඒ වගේ මේ දිට්ඨිය අවස්ථා ගණනාවකින් බෙදලා යන විදිහට දිට්ඨිය 300 ආකාරයකින් එන්නේ කොහොමද කියන එක විස්තර නොකලට මේ ධර්මතා ටික ඒ යෙදෙන තන අනුව උපදින්නේ කියන අර්ථයෙන් ගත්තාම අපි 300 ආකාරයකින් උපදින තැන් ටික කතා කළා. ඊළඟට මේ දිට්ඨිය දුරු කරන තැන පිළිබඳව කතා කරන්නට තිබෙනවා. මේ දිට්ඨිය දුරු වෙන්නේ එකම එක තැනකින් දා සාසනය. සියලුම දිට්ඨි අපි මේ තාක් කතා කළ යම් තාක් දිට්ඨි තියෙනවා නම් ඒ අසාස්වදවාද එහෙම නැත්නම් ආස්වාදයේ පිළිබඳව වෙන්න පුළුවන්, ආත්මානුකූලව වෙන්න පුළුවන්, සක්කාය දිට්ඨික වෙන්න පුළුවන්, ඊළඟට සක්කාය වත්තුක සාස්වත මට්ටමේ වෙන්න පුළුවන්, උච්ඡේද මට්ටමේ වෙන්න පුළුවන්. යම් මේ විදිහකට තියෙයිනම් ඒ කතා කරන ලද සියලුම දිට්ඨි ටික ඊට අනුකූලව දිට්ඨි ඇසුරක් තියෙනවා නම් ඒක දිට්ඨි ආශ්‍රවය කියලා කතා කරනවා. යම් දිට්ඨි ආශ්‍රවයක් තියෙනවා නම්, යම් දිට්ඨි සංයෝජනයක් තියෙනවා නම්, යම් ආකාරයකින් දිට්ඨිය පිළිබඳ වූ යම් දැක්මක් තියෙනවා නම්, යම් උපාදාන මට්ටමින් වෙන්න පුළුවන්, ග්‍රන්ථ මට්ටමින් වෙන්න පුළුවන්, අවිනිවේෂ මට්ටමින් වෙන්න පුළුවන්, යම් ආකාරයකින් කියන වචනේ කියනකොට අය නැවත මේවා වෙන වෙනම නොකීවට කමක් නැහැ. නමුත් අර මම ඔබට පැහැදිලි වෙන්නයි මතක් කළේ. යම් තාක් දිට්ඨි තියෙනවා නම්, ඒක ආශ්‍රව අනුශේ වශයෙන් හෝ වේවා, යම් තාක් තියෙනවා නම් ඒ සියලුම දිට්ඨිය දුරු කරන්න තියෙන්නේ සෝහන් මාර්ගයෙන්. සෝහන් මාර්ගස්ත ශ්‍රාවකයන්න් වහන්සේට තමයි, එහෙම නැත්නම් ආර්යයන් වහන්සේට තමයි මේ දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුරු කරන ප්‍රතිපදාව තියෙන්නේ. ඒ මාර්ගය තුලයි. ඒ නිසා අපි බලමු මේ දිට්ඨිය දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන කාරණාව. සක්කාය දිට්ඨිය එහෙම නැතිනම් විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන
දුරු කෙරවීම පිණිස ශාසනය පෙන්වන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන කෙලෙස් හැටියටයි. දර්ශනයෙන් ප්‍රහාණය වෙන සංයෝජන හැටියටයි. ඒ නිසා දර්ශනයක් අපිට පෙන්වන්නට වෙනවා. කුමක්ද මේ දර්ශනය? වැරදි විදිහට දකින්න දැක්ම අයින් කරන එකයි කරන්නේ. එහෙම නැතුව මේ ස්කන්ධ ටික සම්පූර්ණයෙන් අයින් කරන එකවත් ස්කන්ධයාට යෙදුන කෙලෙසය සම්පූර්ණයෙන් අයින් කරන එකවත් නෙමෙයි මෙතනදි කරන්නේ. මෙතනදි කරන්නේ ස්කන්ධයා අරබයා වැරදි විදිහට දකින්න දැක්මක් තිබුණා නම් ඒ දැක්ම සම්පූර්ණයෙන්ම දුරු කරන ස්වභාවයයි. අපි තව විදිහකට තවත් පරයයකින් කිව්වොත් තවත් අර්ථයකින් මේක පැහැදිලි කළොත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙයි චතුරාර්ය සත්‍ය දර්ශනය නොදන්නකම නිසා. දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ. දුකේ නැතිවීමක් දන්නේ නැහැ, දුක නැති කරන ප්‍රතිපදාවක් දන්නේ නැතිනම්. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියනකොටම එතන අවිද්‍යාව යෙදිලා. යම් තැනක අවිද්‍යාව යෙදෙනවා නම් ඒ අවිද්‍යාව යෙදෙන තැනක ඇති බවට ඉතුරු වෙනවාමයි. ඒකයි භවය හැදෙනවා කියලා මතක් කළේ. අවිද්‍යා ආශ්‍රව ධර්මයක් ඉපදුනා නම් භව ආශ්‍රවය ආශ්‍රව වෙනවා කියලා පෙන්වුවේ නිසා. යම් තැනක අවිද්‍යාශ්‍රවයත් භවආශ්‍රවයත් යෙදෙනකොට ඒ තැන කාමාශ්‍රව මට්ටමත් යෙදුනොත් ඒ කාමාශ්‍රව මට්ටම යෙදෙන තැන අවිද්‍යාශ්‍රවයත් යෙදිලා තියෙනවා, ඒ වගේම භවආශ්‍රවයත් යෙදිලා තියෙනවා, කාමාශ්‍රවයත් යෙදෙනවා. යම් තැනක අවිද්‍යාශ්‍රවයත් යෙදිලා භවආශ්‍රවයත් යෙදිලා කාමාශ්‍රවයත් යෙදුන තැනක වැරදි විදිහට දකින්න දැක්මත් ඉතුරු වුණොත්, එකතු වුණොත්, දැක්මකුත් ඇති වුණොත් ඔකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. කාම අවිද්‍යාශ්‍රවයක් තියෙනවා, භවආශ්‍රවයක් තියෙනවා, කාමාශ්‍රවයක් තියෙනවා, දිට්ඨාශ්‍රවයක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ආශ්‍රව ටික ගොනු වෙන්නේ. එහෙම නැතිනම් මේ ආශ්‍රව ටික පෙළ ගැහෙන්නේ. එයින් අපි කතා කළේ මේ වෙනකන් දිට්ඨාශ්‍රවය පිළිබඳව පමණයි. අනිත් ආශ්‍රව පිළිබඳව අපිට ලොකු කාරණා දීර්ඝව කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැති වේවි. මොකද බරපතලම විදිහේ වැඩිම කාරණා ටිකක් අපිට කතා කරන්නට තියෙන්නේ මේ දිට්ඨාශ්‍රවය පිළිබඳවයි. මෙන්න මේ දිට්ඨිය දුරු කරන්න නම් අපිට යථාර්ථය පෙන්වලා දෙන්නට සිද්ධ වෙනවා. කුමකේ යථාර්ථයේද? ලෝකේ හටගත්තේ කොහොමද කියන කාරණාව. එහෙම නැතිනම් දුක හටගත්තේ කොහොමද කියන කාරණා. ඒකයි චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනයකින් තමයි අපිට මේ කියන යථාර්ථය පෙන්වලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය, ආර්යයන් වහන්සේලා දැකපු ඇත්ත පෙන්වලා දුන්නාම තමයි මෙන්න මේ වැරදි විදිහට දැකපු දැක්ම නැති වෙන්නේ. ඒ නිසා දර්ශනීය හැටියට ශාසනය තුල ශාසන දර්ශනයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ගැටිත වෙච්ච දර්ශනය. යම් දහම් කරුණක්, දහම් පණිවිඩයක්, දහම් අර්ථයක් අපිට ඉදිරිපත් කරාට ඒ සියලුම අර්ථයන් තුල මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැටිත වෙච්ච අර්ථයක් අන්තර්ගත වෙනවා. ඒ නිසා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණක් දැක්මක් ඇති වෙනවා නම් අන්න එතෙන්ට පෙන්නනවා සම්මා දිට්ඨිය කියලා. දැන් මෙතනත් දිට්ඨිය කියන වචනේ තියෙනවා. අපි කතා කළේ දිට්ඨිය ගැන. හැබැයි කතා කළේ සම්මා දිට්ඨිය ගැන නෙමෙයි. අපි කතා කළේ දිට්ඨ ආශ්‍රව එහෙම නැතිනම් මිත්‍යා දිට්ඨිය පිළිබඳව. දිට්ඨිය කියලා කියන්නේ දැක්මට. ඒක යහපත්ව දකිනවා නම් ඒ දැක්ම සම්මා දිට්ඨිය වෙනවා. ඒ දැක්ම ලෝකේ හදන විදිහට, දුක හදන විදිහට, සසර හදන විදිහට දකිනවා නම් ඒ දැක්ම වැරදි දැක්මක්ම වෙනවා. නිවැරදි දැක්ම සසර ගෙවා දමනවා. නිවැරදි දැක්ම ලෝකයේ ගෙවා දමනවා. නිවැරදි දැක්ම තුල දුක ගෙවා දමනවා. ඒකයි ඒ දුක සම්මා දිට්ඨිය, ඒ දැක්ම සම්මා දිට්ඨිය හැටියට නම් කළේ. නිවැරදි දැක්මක් නම් ඒක සම්මා දිට්ඨිය වෙනවා. ඒ සම්මා දිට්ඨිය වෙන්න නම් දුක ගෙවෙන්න ඕනේ. ඒ වගේ මේ දැක්මට සසර ගෙවෙන්න ඕනේ. ලෝකෙ ගෙවෙන්න ඕනේ. භවයේ ගෙවෙන්නට ඕනේ. යම් තැනක භවයේ වැඩෙනවා නම්
යම් තැනක සසර දික් වෙනවා නම් යම් තැනක දුක වැඩෙනවා නම් ඒ විදිහට දකින්න දැක්මක් තිබුණා නම් ඒ දැක්ම මිත්‍යා දිට්ඨියක්මයි. අයහපත් විදිහට දැකපු දැක්මක්මයි. නිවැරදිව දැක්කේ නැතිකමමයි. එතනදී දුක වැඩිලා නම් එහෙම නැතිනම් දුක වර්ධනය වෙලා නම් ලෝකේ වැඩෙනවා නම් ලෝක නිර්මාණය කරනවා නම් තවදුරටත් සසර දීර්ඝ කරනවා නම් දුක වැඩි කරනවා නම් මේ දැක්ම නිවැරදි දැක්මක්ම නෙමෙයි. මේ වෙනකන් අපි සසර තුල දුක වැඩි කරගෙන ඇවිල්ලා තියෙනවා. සසර දික් කරගෙන ඇවිල්ලා තියෙනවා. අද මේ සාක්ෂි දරන්න තමන් වෙන කවුරුත් දකින්න එපා. තමන් මේ දක්වා මේ සසර ගමනේ මේ දක්වා ඇවිල්ලා තියෙන හේතුව තමයි මේ වෙනකම් මේ මොහොත වෙනකම්ම සසර තුල සැරිසරලා ඇවිල්ලා මේ විදිහට ගමනක් යන්නට වෙලා තියෙන්නේ මේ මිත්‍යා දිට්ඨිය නිසායි. එහෙම නැතිනම් මේ වැරදි විදිහට දැකපු දැක්ම නිසායි. දිට්ඨ ආශ්‍රවේ නිසායි. එහෙම නැතිනම් තව විදිහකට කිව්වොත් සක්කාය දිට්ඨිය නිසායි. අපි යම් ආකාරයක දිට්ඨියක් තියෙනවා නම් මේ සියලුම දිට්ඨි ටික දුරු කරන්න තියෙන එකම තැන තමයි වැරදි විදිහට දකින්න දැක්ම ඉවත් කරන්න ඕනේ තැන. එහෙම වැරදි විදිහට දැකපු නිසාමයි සසර දික් කරගත්තේ දුක වැඩි කරගත්තේ ලෝකේ නිර්මාණය කරගත්තේ කියන අර්ථයම ඔබ හිත තියන්න. ඒ අර්ථයම ඔබ නුවණින් විමසන්න. ඒ නිසා මේ ලෝකේ හදාගෙන සසර දික් කරගෙන දුක වැඩි කරගත්ත දේම නම් සිත කළ තියෙන්නේ ඊට වග කිය යුත්තේ වැරදි විදිහට දැකපු දැක්ම. එහෙම නැතිනම් සක්කාය දිට්ඨියේ ගැටිත වෙච්ච දිට්ඨියේ තියෙන දෝෂයයි. ආත්මය මුල් කරගෙන වැරදි විදිහට දැකපු දැක්මේ තියෙන දෝෂයයි. ආත්මී හැඟීමෙන් ගනුදෙනු කරපු එකේ දෝෂයයි. ඒ නිසා අවසානයේදී මේ යථාර්ථය නොදන්නකම නිසා කුමකේ යථාර්ථයේද මේ ලෝකයේ පවතින යථාර්ථය. ලෝකේ පවතින්නේ දුකත් දුකට හේතුවක් දුකේ නැතිවීමත් කියන තැනකින්. එහෙම නැත්නම් දුකත් දුකට හේතුවක් තමයි ලෝකය කියලා කියන්නේ. දුකත් දුක්ඛ සමුදයක්. ලෝකයක් ලෝකේ හට ගැනීමක්. එහෙම නැතිනම් සසරේ හට ගැනීමක්. කියන මෙන්න මේ යථාර්ථය නොදන්නකම නිසා තමයි මේ ලෝකෙ මේ විදිහට පවතින්නේ. මේ විදිහට ලෝකෙ ඉදිරියට ගමනක් තියෙන්නේ. අතීතේ ඉඳන් ලෝකයේ මේ වෙනකන් පැවැත්මක් පෙනුණා නම් මේ වෙන විටත් පැවැත්මක් පේනවා නම් මතුවටත් පැවැත්මක් පවතිනවා නම් මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේක හේතුඵල ධර්මයක් කියලා. යම් හේතුවක් නිසා හටගත්ත යම් ප්‍රත්‍යක් නිසා හටගත්ත ධර්මතාවයක් තියෙනවා නම් හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන්ම නිරෝධ වෙනවා කියන යථාර්ථය අපිට පෙන්නනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැටිත වෙච්ච හේතුඵල න්‍යායක් අපිට පෙන්නනවා. පටිසම්පාද න්‍යායක් පෙන්නනවා. මෙන්න මෙහෙමයි හටගත්තේ කියලා. මෙන්න මෙහෙමයි පවතින්නේ කියලා. ඒ පවත්ම එහෙම නැතිනම් ඒ හැට ගැනීම දුරු වෙන්නේ නිරුද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා අපිට දහම් අර්ථයක් දහම් පරයයක් වෙනවා. ඒ ධර්මය ඒ අර්ථය අපේ ජීවිතයෙන් සාක්ෂාත් නොවන තාක්කල් අපි දිට්ඨි සම්පන්නෙක් බවට පත් වෙන්නේ නැහැ. අපේ ජීවිතයෙන් මේ දැක්ම දකින්න නොදකින්න තාක්කල් අපි දුකම වර්ධනය කරන්නෙක් බවට පත් වෙනවා. අපි ලෝකෙම වර්ධනය කරන්නෙක් බවට පත් වෙනවා. එහෙම නැතිනම් සසරම පවත්වන්නෙක් බවට පත් වෙනවා. අපි සසරට වැටිලා සසරේ දුක් විඳින්නෙක් බවට පත් වෙනවා. නැවතත් වැරදි විදිහට දැක්මක් තුලම තව තවත් සසර ගමනක් ඉදිරියට යන්න වැඩපිළිවෙල හැදිලා තියෙනවා. මේ ලෝකේ පෙරලෙමින් යන ලෝකයක්. එහෙම නැතිනම් විපාකයට කෙලෙස් ටික යදිලා නැවත කර්ම කරලා කර්මයට නැවත විපාකයක් ඇති කරවලා ආපහු කෙලෙස් ටිකෙන් නැවත කර්ම රැස් කරනවා කියන තැනක මේ චක්‍රයක් සිද්ධ වෙලා තියෙනවා. මේ චක්‍රය කඩන්න පුළුවන්කමක් සිඳින්න බිඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්න කෙනෙකුට. ඒ නිසායි මෙතනින් කෙනෙක් වෙනම එළියට පහළ වෙනවා මේ ලෝකෙන් එළියට යනවා. ඒ තමයි ඉස්සල්ලාම මේ ලෝකෙන් එළියට ගිය කෙනාට කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. ලෝකෙන් එළියට ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න සත්වයාට පෙන්නනවා පැහැදිලි කරනවා මෙන්න ලෝකේ ස්වභාවය මෙන්න ලෝකේ ඇත්ත මේක තමයි ලෝකයේ තුල උඹලා රැවටිලා ඉන්න විදිහ කියලා මෙන්න මේ විදිහේ වැරදි විදිහට දකින්න දැක්මක් ඉඳයි ලෝකයේ තුල රැවටිලා ජීවත් වෙන්නේ ලෝකේ ඇත්ත කරගෙන කියලා ලෝකයේ තුල තියෙන නිවැරදිම සිදුවීම තතුසේ පෙන්නනවා
අපිට මෙන්න මේ විදිහයි ලෝකේ හටගත්තේ කියලා. ඒ චතුරාර්ය සත්‍ය ඝටිත වෙච්ච දේශනාව අල්ලගෙන ඒ දේශනාව උපකාර කරගෙන ඒ දේශනාව තුලින්ම ජීවිතයේ යොමු කරවලා මේ ලෝකෙන් ඈතර වෙනවා නම් ලෝකෙන් ඉවත් වෙනවා නම් අන්න ඒ ඉවත් වීම පටන් ගන්න දැක්මක් හිතේ උපදිනවා නම් ඒ දකින දැක්ම තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න තරම් බලවත් වෙච්ච ප්‍රබල දැක්ම. ඒකට කියනවා සම්මා දිට්ඨිය, දිට්ඨි සම්පන්නයි කියලා. ඒකට මතක් කරනවා සෝහාන් ඵලයටපත් වුණා කියලා. ඒ දැක්ම ඉලක්ක කරගෙන මේ වැරදි විදිහේ දැක්ම ගිවා දමන විදිහට නිවැරදි දැක්ම පෙන්නමින් කටයුතු කරන ආර්යයන් වහන්සේ හඳුන්වනවා සෝහාන් මාර්ගස්ත ආර්යයන් වහන්සේ නමක්. එහෙම නැතිනම් ශ්‍රාවකෙක් හැටියට. යම් කෙනෙක් සෝහන් මාර්ගයේ වඩනවා නම් අන්න ඒතන තමයි එකම තැන මේ ශාසනය තුල පෙන්වන ප්‍රතිපදාවේ මෙන්න මේ කියන දිට්ඨිය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි දිට්ඨිය දුරු කරන එකම කාරණේ හැටියට සෝහන් මාර්ගස්තේ පෙන්වන්නේ. මාර්ගයේ පෙන්වන්නේ. ඒ නිසා යම් කෙනෙක් සෝහන් මාර්ගයේ නොවඩයිද එහෙම නැත්නම් යම් කෙනෙක් සෝහන් මාර්ගයට නොපිළිපන්නේද ඔහුට දිට්ඨිය දුරු කරනවා කියන ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැතිනම් දිට්ඨිය දුරු කරන්න දුරු වුණ බවක් බලාපොරොත්තු වෙන්න එපා. ඔහු වැරදි දැක්මක් තුළ ඉන්න කෙනෙක්මයි. නිවැරදි දැක්ම පෙන්නමින් නිවැරදි දැක්ම දකින්නට යා යුතු මගක් තියෙනවා. ඒ මග සීල සමාධි ප්‍රඥා හරහා ඒ මග නිර්මාණය කරගන්නට ඕන කරනවා. ඒ මග සීලය තුලින් සමාධියටත් සමාධිය තුලින් ප්‍රඥාවට කියන සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි දැක්ම දක්වා යන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම නිර්මාණය කරලා ගොඩනගලා පෙන්වලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නට ඕනේ ඒ නිවැරදි මඟ නිවැරදි විදිහටම යන්න නම් මෙන්න මේ අර්ථයන් අපි හොඳට තේරුම් අරගන්නට ඕනේ. ඒ පිළිබඳ හොඳට විමර්ශනය කරන්නට ඕනේ. ඒ අර්ථයන් අපේ ජීවිතේ කරගන්නට ඕනේ. මම එකයි අර මුලින් මතක් කරේ ආරණ්‍ය සේනාසනයට යම් කෙනෙක් එනවනම් ඒ එන්න ඉස්සර වෙලා ඒ එන කෙනා ඒ යන මං සලකුණු ගමන් මාර්ගය හොඳට විස්තරාත්මකව හඳුනගෙන ඒ මඟ පිටත් විය යුතු වෙනවා. එහෙම නැතුව සේනාසනයට යන්න ඕනේ කියන අදහසින් පිටත් වෙයි කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති වෙයි. කොහෙන්ද හැරෙන්න ඕනේ, කොතෙන්ටද යොමු වෙන්න ඕනේ, කොතනින්ද විමසන්න ඕනේ, කොතනද මේ තියෙන්නේ කියලා තොරතුරු කිසිවක් නැතුව කිසිම දෙයක් ඉලක්ක කරලා අපිට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම යන කෙනා හැරුණු අතේ යාවි. කොයි පැත්තටද යන්නේ කියලා දන්නේ නැති වෙයි. අපි අර කතාවට කියන්නේ හිස හැරුණු අතේ යන කෙනෙක් කියලා. කිසි ඉලක්කයක් නැහැ. නිගමනයකට යන්න පුළුවන්කමක් මාර්ගයක් නැහැ මේ කෙනාට. ඒ නිසා ඒ කෙනා හිස හැරුණු අතේ යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ශාසනය තුල හිස හැරුණු අතේ යන පුද්ගලයෙක් බවට පත් වෙන්න එපා. මේ දුර්ලභ ලැබිච්ච මේ ශාසනය තුල නිවැරදි මඟ පෙන්වීමක්, නිවැරදි ඉලක්කයක් ශාසනය තුල අපිට පෙන්වලා තිබෙනවා. ඒ නිවැරදි මඟ පෙන්වීම, නිවැරදි ඉලක්කය යන්නට අද මේ කරපු දේශනාව උපකාර වේවා කියන තැනකින් ආශිර්වාද කරනවා. අපි මින් ඉදිරියට වැඩසටහන් පවත්වනකොට ඉතිරි ආශ්‍රව ධර්මයන් පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මහි මහත්තයා කාලය මං හිතන්නේ ප්‍රමාණවත්ද? හොඳයි මහත්තයා, එහෙමනම් අද දවසේදී කැල්ගරි නුවර එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මගින් ඇසලපුන් පොහොය දවස නිමිති කරගෙන සිද්ධ කරන්නට යෙදෙන පොය වැඩසටහන් මාලාවේ වැඩසටහනේ සිද්ධ කරන්නට යෙදුණු දේශනාව, දෙවෙනි දේශනාව මෙතකින් સમાપ્ત කරන්නටයි සූදානම. ඒ අනුව අප විසින් සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන
දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාට ඔබ අප හැමදෙනෙක්ම නමින් මේ පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරනු ලබන කැනඩාවේ ලේත් බ්‍රිජ් නුවර පදිංචි සම්පත් සිල්වා, රොෂානිද සිල්වා, දිනුල ඩි සිල්වා, නිමායා ඩි සිල්වා, දෙව්නිද සිල්වා යන ඒ පවුලේ හැමදෙනාම නමින් මිය පරලොව යන්නට යෙදුන පරම්පරාගත සංසාරගත මිය ගියා වූ යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දෙනෙකුටම පොදුවේ රටවාසීව ලෝකවාසීව මේ ව්‍යසනයෙන් මිය ගිය සියලුම දෙනාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව තව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කරමු. ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිව්‍යංග දේව රැකවරණේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් අපිට දහම් මග යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් ඒ මග යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. උන්වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට අපිට නිරන්තරයෙන් මේ මඟ පෙන්වීමේ අවවාද අනුශාසනා ලබා දෙනවා. නම කියන්නට අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේටත් විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරනවා, විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ, සුදස්සි ස්වාමීන් වහන්සේ, කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ කැල්ගරි නුවරෙහි පස්සිකුව භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරමින් වැඩ ඉන්න මත්තුමගල චන්දානන්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම බුත්තල ධම්මරක්කිත පොඩි හාමුදුරන් වහන්සේටත් ඇතුළු කොට මහා සංඝරත්නය පුදුවේ සිහිපත් කරනවා. ඒ වගේම මෙම ධර්ම දේශනාව සඳහා ඒ සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා කැනඩාවේ ලේත් බ්‍රිජ් නුවර පදිංචි සම්පත් සිල්වා, රොෂානිද සිල්වා, දිනුලද සිල්වා, නිමායාද සිල්වා, දෙව්නිද සිල්වා යන ඒ පවුලේ සියලුම දෙනා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට. ඉතින් ඒ දෙමව්පියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින්, ඒ වගේම තාක්ෂණික වශයෙන් වෙහෙසිලා ඒ කටයුතු සිදු කරමින් ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන පසුබිම සකසලා දෙන්නට වෙහෙසෙන මේ මහින් මහත්මයා ඇතුළු මේ මහත්මියටත්, ඒ වගේම මේ පවුලේ හැම දෙනාටම පොදුවේ සමස්තයක් වශයෙන් රටවාසී ලෝකවාසී සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන සත්ක්‍රියාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් දේශනාවත් උතුම් පාරමිතා ධර්මයක්ම වේවා, ජීවිතයට උපකාරයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.